තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස මෙහෙණින් වහන්ස ආදරණීය දරු දැරියනි. මූලික පිරිවෙනේ තුන්වන ශ්‍රේණියට අදාළ විද්‍යාව පාඩම් මාලාවේ තුන්වෙනි විද්‍යාව පාඩම පරිසරයේ ගතික ස්වභාවය. මෙන්න මේ පාඩම තමයි අප මේ වන විට සාකච්ඡා කරමින් ඉන්නේ. පරිච්ඡේද ගණනාවක් ඔස්සේ පරිසරයේ ගතික ස්වභාවය, ගතික සමතුලිතතාවය, පරිසර පද්ධතියක ජීවී සහ අජීවී සංඝටක ඒවා අතර සිදුවන අන්තර්ක්‍රියා මේ ආදී දේවල් ගැන කතා කරලා ඔබ වහන්සේලාත් මේ දරුවන්ටත් දැන් මේ පරිසරය පිළිබඳව නැත්නම් පරිසරයේ ගතික ස්වභාවය, එහි තියෙන ගතික ක්‍රියාවලි, ඒ ඇසුරෙන් පරිසර පද්ධතියේ ගතික සමතුලිත වෙලා තියෙන්නේ කොහොමද කියන එක පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. අපි මේ පාඩමේ අවසාන කොටස හැටියට ක්‍රමයෙන් ආවේ අවසාන පරිච්ඡේදයේදී මේ පරිසරයේ ගතික ස්වභාවය නැත්නම් මේ පරිසරයේ තියෙන ගතික සමතුලිතතාවයේ බිඳ වැටීම කෙරෙහි මිනිසාගේ බලපෑම ගැන කතා කරන්නේ. වෙන විදිහකින් කියනවා නම් වර්තමානයේ වන විට පරිසර පද්ධතියේ ගතික සමතුලිතතාවයේ බිඳ වැටෙමින් පරිසර පද්ධති විනාශ වෙන්න පටන් අරන් තියෙනවා. ඒ කෙරෙහි බලපාන මිනිසාගේ ක්‍රියාකාරකම්. මිනිසා පරිසර පද්ධති බිඳ වැටීම කෙරෙහි කොපමණ බලපෑමක් ඇති කරනවද? මිනිසාගේ බලපෑම, මිනිස් ක්‍රියාකාරකම් ගැන තමයි අපි කතා කරමින් ඉන්නේ පරිසර පද්ධතික සමතුලිතතාවයේ බිඳ වැටීම කෙරෙහි. එතකොට මේකෙදී අපි කතා කෙරුවා මිනිසා තමන්ට වැඩිපුර සම්පත් පරිභෝජනය කිරීම සඳහා වැඩි වන ජනගහනයත් එක්ක මිනිසුන් තමන්ට අවශ්‍ය සම්පත් වැඩි වැඩියෙන් පරිභෝජනය කිරීම සඳහා පරිසරය තමන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කරගන්න උත්සාහ කරනවා. ඒ පරිසරය තමන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කිරීමට උත්සාහ දැරීමේ ප්‍රතිඵලයක් ලෙස අනිකුත් ජීවීන් වඳ වී යමින් පරිසර පද්ධතියේ ගතික සමතුලිතතාවයේ බිඳ වැටෙමින් පරිසර පද්ධති ජෛව ගෝලයේ විනාශ වීමේ අවදානමක් ලැබිලා තියෙනවා. ඒතර අපි එකින් එක සාකච්ඡා කරන්න ඕනි මිනිසාගේ කුමන ක්‍රියාකාරකම් නිසා මේ පරිසර පද්ධතියක ගතික සමතුලිතතාවයේ බිඳ වැටෙනවද? එහෙම නැත්නම් පරිසර පද්ධති බිඳ වැටීම ජෛව ගෝලයේ කෙරෙහි මිනිසාගේ කුමන ක්‍රියාකාරකම් මගින්ද තර්ජනය එල්ල වෙලා තියෙන්නේ? ඇත්තටම කියනවා නම් මිනිසාගේ හැම ක්‍රියාකාරකමකින්ම වර්තමානයේ වුණට මිනිසාගේ හැම ක්‍රියාකාරකමකින්ම පරිසර පද්ධතියට හානියක් තමයි වෙන්නේ. අපි මුකුත් නොකර හිටියත් පරිසර පද්ධතියට හානි වෙනවා කිව්වොත් පිළිගන්නවද? ඒ කියන්නේ දැන් මුකුත්ම නොකර මෙහෙම නිකන් හිටියොත් එතකොට කොහොමද පරිසර පද්ධතියේ ජෛව ගෝලයට මිනිසාගෙන් හානි වෙන්නේ? මිනිහා මුකුත්ම කරන්නේ නැත්තම්. ඒත් වෙනවා යම් පමණකට. ඒක හැබැයි ඉතින් ස්වභාවිකයි. අපි මුකුත් නොකර හිටියත් අපි ශ්වසනය කරනවානේ. ශ්වසනයේදී පිට කරන කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලයට ගියපු නිසා යන නිසා වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩි වෙලා හරිතාගාර ආචරණය හටගන්නවා. එතකොට කිය එහෙමනම් සර් දැන් අතීතයේ ඉඳලම මිනිස්සු මේ වැඩේ කරලා තියෙනවානේ. මොකද අතීතයේ හිටපු මිනිස්සු පවා ශ්වසනය කරානේ. එහෙමනම් සර් මිනිස්සු විතරක් නෙමෙයි සතුනුත් මේක කරනවානේ. සතුන් ශ්වසනය කරලා කාබන් ඩයොක්සයිඩ් යවනවානේ. ඔව්. නමුත් ඒකේ ගැටලුවක් නැහැ. මොකද ශ්වසනයේදී අපි යවන කාබන් ඩයොක්සයිඩ් මම කිව්වේ ක්‍රියාව හැටියට ගත්තොත් ඒකත් පරිසර පද්ධතියට බලපෑමක් ඇති කරනවා. මුකුත් නොකර නිකන් හිටගෙන ශ්වසනය කෙරුවත් ප්‍රශ්වාස වාතයේ කාබන් ඩයොක්සයිඩ් පිට කරනකොට වායු ගෝලයට ඒකෙන් මීතලයේ උණුසුම් කිරීමට දායක වෙනවා. නමුත් ඒක ගැටලුවක් නෑ. මොකද ජීවීන් සතුන් ඔක්කොම ශ්වසනයේදී වායු ගෝලයට යන කාබන් ඩයොක්සයිඩ් අනිත් පැත්තට ශාක ප්‍රභාසංශයට උරා ගන්නවා. ඒ නිසා ශාක වැස්ම හරියට පරිසරයේ තියෙනවා නම් පරිසරයේ ශාක වනාන්තර ප්‍රමාණය හරියට තියෙනවා නම් එහෙනම් කොපමණ සතුන් ශ්වසනයේදී වායු ගෝලයට කාබන් ඩයොක්සයිඩ් පිට කරත් දහවල් කාලේදී ශාකක එම කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලයෙන් අරන් ප්‍රභා සංශ්ලේෂණය කරනවා. ඒ වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ඉහළ යන්නේ නැහැ, පරිසර උෂ්ණත්වය වැඩි වෙන්නේ. අද වර්තමානයේ වෙලා තියෙන්නේ. මිනිසාගේ ජනගහනය එන්න වැඩි වෙනකොට ඒ වැඩි වෙන මිනිසුන් විසින් වායු ගෝලයට පිට කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයත් වැඩි වෙලා තියෙනවා. අනික් අතට ඒ කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලයෙන් ගන්න ඉන්න ශාක ප්‍රමාණය අඩු කරනවා වනාන්තර විනාශ කර කර. අන්නේ නිසා වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වෙලා මිහිතලයේ උණුසුම් වීම වගේ ක්‍රියාවලි සිද්ධ වෙනවා. දැන් මේ විදිහට ගත්තොත් අද වර්තමානයේ වන විට මිනිසා දැන් අපි මෙහෙම හිතමුකෝ. අපි වාහනයකින් පාසලට එනවා.
අපි පරිසරයේ සමතුලිතතාවය බිඳ වැටීමට දායක වෙලා තියෙනවා. ඒ කොහොමද? අර වාහනෙන් පාසලට එනකොට ඒ වාහනේ එන්ජිමට දාන ඉන්ධන දහනය වෙලා පිට වෙන කාබන් ඩයොක්සයිඩ් කාබන් මොනොක්සයිඩ් වායු දූෂණය දායක. එතකොට එහෙම බැලුවොත් අපිට මොකොත්ම වැඩක් කරගන්න බැරි වෙනවා. ඒක වෙනම කතන්දරයක්. නමුත් මිනිසාගේ වර්තමානයේ සිදු කරන සෑම ක්‍රියාවක් නිසා මිනිසා යම් පමණකට මේ පරිසර පද්ධතියේ සමතුලිතතාවය බිඳ වැටීමට දායක වෙලා තියෙනවා. දැන් වාහනයක නැතුව කරත්තකින් ආව අතීතයේ මිනිසා අපි තුව අතීතයේ ළමයි කරත්තයකින් පාසලට එනවා. කරත්තයක නැගිලා ගොනිකු පිට බැඳි කරත්තයක නැගලා පාසලට එනවා. ඉන්ධන දහනයක් වෙන්නේ නැහැ. වායු දූෂණයක් වෙන්නේ නැහැ. ඒතකොට එතන පරිසර හිතකාමී එක. පාසලට එන්න ගොඩක් වෙලා යනවා. ඒ කතන්දර කෙසේ වෙතත් පරිසරයේ පැත්තෙන් බැලුවොත් වාහනයක නැගලා පාසලට එනවට වඩා කරත්තයක නැගිලා පාසලට එන එකේ පරිසර හිතකාමීත්වයක් තියෙනවා. ඒක ජෛව ගෝලයට හිත කරා අපි කියනවා ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි. කියන්නේ පරිසර හිතකා. ඒක අපි කියන්නේ හැම වෙලාවෙම අතීත මිනිසා පරිසරයත් එක්ක එකට බැඳිලා ජීවත් වුණා. පරිසරයට හානි කරේ නැහැ. පරිසරයේම කොටස්කරුවෙක් හැටියට ජීවත් වුණා. වර්තමානයේ මිනිසා හරි කෘත්‍රිමයි. හැම වෙලාවෙම වෙන් වෙලා ඉන්න උත්සාහ කරනවා. පරිසරයේ එකක් එයා එකක් හැටියට තමයි වර්තමාන මිනිසා දකින්නේ. ඔහු දන්නවා පරිසරය රකින්නත් ඕනේ කියලා. ඒ නිසා ඔහු පරිසරයේ සංඝටකයක් ලෙස නැතුව පරිසර සාධකයක් බවට පත් නොවි ඔහු ස්වායක්ත වෙලා පරිසරය රකින්න උත්සාහ කරන එක හරි කෘත්‍රිමයි. ඒකෙන් කරන්න බෑ අපිට එහෙම. අපි උදාහරණයකට අපි අපේ නගරයේ අපිට ඕන විදියට හදාගෙන පැත්තකින් වනාන්තරයක් නඩත්තු කරනවා වනාන්තරත් ඕනෙනේ කියලා. එහෙම කරන්න බෑ. අපි මේ පරිසරයේ සමාජිකයෙක් වෙන්න ඕන. අනික් සතුන් ශාක වගේම අපිත් එක සමාජික. එසා ඔවුන් එක්ක එකට ජීවත් වෙන්න. එකට ඒ මුළු හැම තැනම ස්වභාවික පරිසරය පවත්ව ගන්න ඕන. ඒකයි වැදගත් වෙන්නේ. ඉතින් විශිෂ්ට පරිසරවේදියෙක් වෙච්ච අපි කවුරුත් දන්න රතු ඉන්දියානු නායක සියටල් වරක් කියලා තියෙනවා පරිසරය කියන්නේ අපේ අයිතියක් නෙවෙයි අපි අනාගත පරපුරෙන් ණයට ගත් දෙයක කියලා. හරි වටින කියමන. පරිසරය කියන්නේ වත්මන් මිනිසාගේ අයිතියක් නොවේ. එය අනාගත පරපුරෙන් අපි ණයට ඉල්ලගත්තු දෙයක්. ඒක තේරුම තමයි පරිසරය අපිට අපේ අයිතියක් නෙවෙයි. දැන් අපිට අයිති දෙයක් නම් අපිට ඕන විදියට ඒක භාවිතා කරන්න පුළුවන්. අපිට ඕන විදියට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑනේ අපේනේ. කැඩුනත් කමක් නෑ, නැති වුනත් කමක් නෑ, විනාශ වුනත් කමක් නෑ අපේ. නමුත් පරිසරය කියන්නේ අපේ අයිතියක් නෙමෙයි අපිට අයිති දෙයක් නෙමෙයි. අනාගත පරපුරෙන් ණයට ඒක අයිති අනාගත පරපුර. උපදින්න ඉන්න පරපුරටයි මේ පරිසරය අයිති. ඒගොල්ලන්ගේ මේ ණයට ඉල්ලගෙන තියෙන. එතකොට මෙහෙම හිතන්නකෝ මේ ණයට ඉල්ල ගත්තම මේක අපේත් නෙවෙයි නම් අපි පාවිච්චි කිරීම සඳහා ණයට ඉල්ල ගත්තා නම් අපිට වගකීමක් තියෙනවා මේකට හානි නොකර අපිට ඕන අපේ අවශ්‍යතාවයත් ඉටු කරගෙන හානි නොකර අර අයිතිකාරයට නැවත ලබා දෙන්න. ඒක තමයි සියටල් මේ වාක්‍යයෙන් කියන්නේ. ඉතින් ඒක නිසා පරිසරය යනු අප වර්තමාන මිනිසාගේ අයිතියක් නෙවෙයි. ඒ අනාගත පරපුරෙන් ණයට ගත් දෙයක්. ඒක නිසා අපි හැම වෙලාවෙම අපේ පරිසරය රකින්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් අපි බලමු එකින් එක කොහොමද මිනිසා පරිසරය දූෂණයට නැත්නම් පරිසර විනාශයට නැත්නම් පරිසර පද්ධති ජෛව ගෝලයේ කෙරෙහි තර්ජනයක් ඇතිවන මට්ටමට මිනිසාගේ ක්‍රියාකාරකම් වර්ධනය වෙලා තියෙන්නේ කියලා අපි බලමු. ඒ සඳහා අපි මුලින්ම ගන්න හදන්නේ ජනගහන වර්ධනය. දැන් වර්තමානයේ මිනිසාට ලැබෙන සෞඛ්‍ය පහසුකම් දියුණු තත්වයක පවතී. ඔව්. එබැවින් උපත් මරණ, මාතෘ මරණ, ලෙඩ රෝග වැළඳීමෙන් සිදුවන මරණ ආදී අඩු වී ඇත. මේ නිසා ශීඝ්‍ර ජනගහන වර්ධනයක් පෙන්වයි. මෙම වැඩිවන ජනගහනයේ පැවැත්මට අවශ්‍ය සියලුම
දෑ ලබා ගන්නේ පරිසරයෙන්. වැඩි වෙන ජනගහනට අවශ්‍ය සම්පත් ප්‍රමාණවත් නොවන බැවින් පරිසර සමතුලිතතාවය බලපෑම් ඇති කරයි. මෙන්න මේ. දැන් අපි හිතමු මේ ජනගහන වර්ධනය කියන එක කතා කරනකොට හරි අපි මිනිස්සව පැත්තකින් තියමු. මිනිස්සව මොහොතකට පැත්තකින් තියලා අපි මෙහෙම හිතමු. දැන් හිතන්න වනාන්තරයක්. මේ වනාන්තරයේ කලින් හිටපු නැති නව ජීවී විශේෂයක් මේ වනාන්තරයට හඳුන්වලා දෙන්න යනවා කියලා අපි. ඔබ වහන්සේලා මේ දරුවෝ හිතන්න මෙහෙම මේක වනාන්තරයක්. මේ වනාන්තරේ කලින් හිටපු නැති අලුත් ජීවී විශේෂයක් මේ වනාන්තරය හඳුන්වලා දෙන්නවා. අපි මෙහෙම හිතමු. අපි හිතමු නිකන් උපකල්පනයක් උපකල්පනයක්. අපි හිතමු අපි ගමු අපිට තේරෙන විදිහට අපිට ෆැමිලිය දෙයක් ගමුකෝ වඩා අපිට මේ කිට්ටු දෙයක්. අපි ගමු සිංහරාජ වනාන්තරය. හරි. සිංහරාජ වනාන්තරය. හරි. ඒතකොට දැන් සිංහරාජ වනාන්තරයේ අපි හිතනවා හාවන් නැහැ. ඇත්තටම ඉන්න පුළුවන් අපි නිකන් උපකල්පනය කරමු. මේකේ හාවෝ නැහැ. ඒතකොට සිංහරාජ වනාන්තර බලධාරීන් තීරණය කරනවා මේ සිංහරාජ වනාන්තරයේ අලුතෙන් හාවන්ගේ ගහණයක් ඇති කරන්න. දැනට හාවෝ නැහැ. අපි ඒ වනාන්තරය තුල අලුත් හාවන්ගේ ගහණයක් ඇති කරන්න උත්සාහ කරනවා. අන්න එතකොට අපි මොකද්ද මේකට කරන්න ඕනේ? අපි කරන්න ඕනේ හාවන්ගේ පිරිමි සත්තු සහ ගැහැණු සත්තු කීප දෙනෙක් අරගෙන ගිහිල්ලා සිංහරාජ වනාන්තරේ නිදහස් කරලා දාන්න ඕනේ. සිංහරාජ වනාන්තරේ නිදහස් කරලා. එච්චර අපිට ගන්න අපි ඒගොල්ලන්ට කන්න බොන්න දෙන්න යන්න ඕනේ නැහැ. මොකද මේ වනාන්තරය තුලනේ දැන් මේ හා ගානේ වර්ධනය කරන්න හදන්නේ. හාවන්ගේ ගහනේ වර්ධනය කරන්නේ වනාන්තරය තුල. ඒතර වනාන්තරය තුල සත්ව ගහනයක් වර්ධනය වෙනකොට අපි ඒගොල්ලන්ට පහසුකම් සපයන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ මේ වනාන්තරයේ තියෙන දේවල් හොයාගෙන ජීවත් වෙන්න ඕනේ. එතකොට හිතන්න දැන් අපි හාවන්ගේ පිරිමි සත්තු 3 දෙනෙකුයි ගැහැණු සත්තු 3 දෙනෙකුයි අරගෙන ගිහිල්ලා මේ සිංහරාජ වනාන්තරයෙන් නිදහස් කරනවා. නිදහස් කරලා කාලයත් එක්ක කාලය ගත වෙනවනේ. කාලය ගත වෙනකොට මේ හාවන්ගේ සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් සිංහරාජ වනාන්තරය තුළ වැඩි වෙනවා. කාලයත් එක්ක හාවන්ගේ ගහනේ වැඩිවීම ප්‍රස්ථාරගත කෙරුවොත් නිදහස් කරපු දිනේ සිට ක්‍රමෙන් කාලය ගතවීමත් එක්ක සිංහරාජ වනාන්තරය තුළ හාවන්ගේ ගහනේ සංඛ්‍යාව වැඩිවීම ප්‍රස්ථාරගත කෙරුවොත් අපිට ලැබෙන්නේ මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක්. කොහොම එකක්? හරි. මේ පැත්තට කියන්න පුළුවන් හාවන්ගේ ගහනේ සංඛ්‍යාව නැත්නම් ගහන ඝනත්වය කියන්නත් පුළුවන් ඒකට. හරි. ගහනයේ සමාජික සංඛ්‍යාව. මේ උදාහරණයක් ගත්තේ හාව නෙවෙයි ඕන ජීව විශේෂයක් ගත්තොත් මේ වගේ ගහනේ සමාජික සංඛ්‍යාව. මේ පැත්තට අපි දානවා කාලය. දැන් ප්‍රස්ථාරෙන්නේ කොහොමද දන්නවද? කාලයත් එක්ක මේක ගත්තොත් මේක අවුරුදු ගණනාවක් ගත වෙන ක්‍රියාවලියක්. ඒතර අපි කොහොමත් කාලයත් එක්ක ගත්තොත් මෙන්න මෙහෙම එන්නේ ප්‍රස්ථාරය. ඔන්න ඔහොම ප්‍රස්ථාරයක් එන්නේ. හරි. ඔන්න ඔය වගේ. මෙන්න මේ ටික පොඩ්ඩක් ඔන්න ඔහොම ප්‍රස්ථාරයක් එන්නේ. හරි. ඕනෑම ජීවී විශේෂයක් නව පරිසරයකට හඳුන්වලා දුන්නට පස්සේ කාලයත් එක්ක එම ජීවී විශේෂයේ ගහනේ සමාජික සංඛ්‍යාව
කාලයත් එක්ක ප්‍රස්ථාර ගත කෙරුවොත් ස්වභාවික පරිසරයක මෙහෙම ප්‍රස්ථාරයක් තමයි ලැබෙන්නේ. මේ ප්‍රස්ථාරේ අවදි 4ක් හඳුන ගන්න පුළුවන්. phases අවදි නැත්නම් කලාප 4ක් හඳුන ගන්න පුළුවන්. මොනවද මේ තියෙන්නේ? මෙන්න මෙන්න මේ කලාපයට අපි කියනවා වර්ධනයේ සෙමින් සිදුවන කලාපය. ඊළඟට මෙන්න මේ කලාපය. වර්ධනයේ ඉතා ශීඝ්‍රයෙන් සිදුවන කලාපය. ඊට පස්සේ මෙන්න මේ කලාපය. වර්ධනය ශීඝ්‍රතාවයේ ක්‍රමයෙන් අඩු වන කලාපය. ඊට පස්සේ දිගට මේ කලාපය. මේ කලාප වලට අපිට නම් දෙන්න පුළුවන්. මේක අපි හිතමු A කලාපය, මේක B කලාපය, මේක C කලාපය, මේක D කලාපය කියලා කිව්වොත්. හරි, මේක D කලාපය. දැන් මේ කලාප හතර මේකට කියනවා වර්ධනයේ ඉතා සෙමින් සිදුවන අවධිය. මේක වර්ධනයේ ශීඝ්‍රයෙන් සිදුවන අවධිය. මේක ආයේ වර්ධන ශීඝ්‍රතාවයේ අඩු වන අවධිය. මේක වර්ධනයේ සමතුලිත වන අවධිය. අපි බලමු මොකද්ද මේ කියලා. දැන් අර උදාහරණයක් ගමුකෝ. සිංහරාජ වනාන්තරයට අලුත් හාව ටිකක් දැම්ම ගිහිල්ලා ගැහණු සත්තු පිරිමි සත්තු ටිකක්. මුලදී මේ බලන්න කාලේ ගත වුණාට මුලදී පළවෙනි ස්පේස් එකේ කාලේ ගත වුණාට සමාජික සංඛ්‍යාව වැඩි වෙන්නේ හිමින්. ඇයි? කාලේ ගත වුණාට සමාජික සංඛ්‍යාව වැඩි වෙන්නේ හිමින්. වැඩි වෙනවා. පොඩි වැඩිවීමක් තියෙනවා. හැබැයි වැඩිවීම ඉතා සෙමින් සිද්ධ වෙන්නේ. මේ කාලයත් එක්ක වැඩි වෙන්නේ හරි හිමින්. කාලේ ගත වෙනවා වැඩි වෙන්නේ හිමින්. ඇයි මුල් කාලයේදී ගහනේ සමාජික සංඛ්‍යාව සෙමින් වර්ධනය වෙන්නේ? කාරණා කිහිපයක් තියෙනවා. එකක් දැන් අපි සිංහරාජ වනාන්තරයට මේ හාව ටික අලුතෙන් ගිහින් දැම්මම ඒගොල්ලෝ එකපාරට ගියපු ගමන් ප්‍රජනනය කරලා පැටව බෝ කරන්න යන්නේ නැහැ. ඒගොල්ලෝ ඉස්සල්ලාම මේ පරිසරය ඒගොල්ලන්ට අලුත්. ඒ නිසා ඉස්සල්ලා මේගොල්ලෝ කරන්නේ මේ අලුත් පරිසරය හඳුනගෙන ඒකට හැඩ ගැහෙන්න යම් කාලයක් ගන්න. පළවෙනි කාරණා. ඒ හැඩ ගැහෙන අලුත් පරිසරය හඳුන ගන්න කාලය තුල ප්‍රජනනය කර කර පැටව බෝ කරන්න යන්නේ නැහැ. ඒ කාලේ ඒගොල්ලෝ ගන්නේ සිංහරාජ වනාන්තරය ඒගොල්ලන්ට අලුත් දෙයක්. මේ අලුත් පරිසරයේ මොනවද තියෙන්නේ? ඒගොල්ලෝ දන්නේ ආහාර තියෙන තැන්. ඒගොල්ලෝ දන්නේ ජලයේ තියෙන තැන්. අපි නිකන් නිදහස් කරලා ආවට අපි ඒගොල්ලන්ට ඒව පෙන්නලෙන්නේ නැහනේ. ආහාර තියෙන තැන් දන්නේ හාවු. ජලයේ තියෙන තැන් දන්නේ. ඒගොල්ලන්ට සුදුසු වාසස්ථාන තියෙන තැන් දන්නේ නැහැ. ඊළඟට ඒගොල්ලන්ව මරාගෙන කන විලෝපික සත්තු කවුරු හරි ඉන්නවද නැද්ද කියලාවත් ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ මේ අලුත් පරිසරයට හරි බයයි මුලදී. ඒ නිසා ඉස්සලම දාපු ගමන් මේගොල්ලෝ කරන්නේ අපි සිංහරාජ වනාන්තරය අතහැරපු ගමන් කියලා කොයි හරි හැංගෙන එක. හැංගෙනවා මුලින්. හැංගිලා යම් වෙලාවක් ගන්නවා ඒගොල්ලෝ. කාලයක් ගන්නවා. ඊට පස්සේ තමයි හිමින් එළියට ඇවිල්ලා පොඩ ගිහිල්ලා පොඩ්ඩක් ඇවිල්ලා ආයෙ හැංගෙනවා ගිහිල්ලා. ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ ආයෙ එනවා. ආයෙවිල ඉස්සලට වඩා වැඩි දුරක් ගිහිල්ලා පොඩ්ඩක් වටපිට පරීක්ෂා කරලා බලලා ආයෙ දුවගෙන එනවා. මේ විදිහට හිමින් පරිසරයට හැඩ ගැහෙනවා. ඉතින් ඒකට දින ගණනාවක් ගත වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ හිමින් මේ පරිසරයේ තියෙන ආහාර තියෙන තැන් මේවා හොයා ගන්නවා. අන්න ඒ කාලේ එකක් ඒක. පරිසරයට හැඩ ගැසීමට යම් කාලයක්. පරිසරය අවබෝධ කරගෙන පරිසරයට හැඩ ගැසීමට යම් කාලයක් ගන්නවා. ඒ කාලය තුල ප්‍රජනනය කරන ප්‍රමාණය වෙන ප්‍රමාණය අඩුයි. ඒ නිසා පැටවුන් බිහි වෙන ප්‍රමාණය අඩුයි. සංඛ්‍යාව වැඩි වෙන ප්‍රමාණය අඩුයි. අනික් එක තමයි අපි දැම්මේ මුලදී පිරිමියාව 3යි ගෑනුවාව 3යි. කියන්නේ ප්‍රජනනයේ යෙදෙන්න පුළුවන් පරණත ජීවීන් සංඛ්‍යාව දැන් සාපේක්ෂව අඩුයි. ඒතර මේගොල්ලෝ හැම වෙලාවෙම ප්‍රජනනය කරගෙන ඉන්නේ නැහනේ. ඒතර ඒක නිසා මේගොල්ලෝ ප්‍රජනනයේ යෙදෙන පරණත ජීවීන් සංඛ්‍යාව අඩු නිසා ඊළඟ පරම්පරාවට පැටව උපදින්නේ සාපේක්ෂව අඩු වේගයකින්. අන්න ඒක නිසා ප්‍රජනනයේ යෙදෙන්න ආරම්භයේ ඉන්න පරණත ජීවීන් සංඛ්‍යාව අඩු වීම නිසා ඊළඟ පරම්පරාවට පැටවුන් බිහි වෙන්නේ ජනිතයෝ බිහි වෙන්නේ සාපේක්ෂව අඩු වේගයකින්. දෙක මේගොල්ලෝ පරිසරයට හුරු වෙන්නේ යම් කාලයක් ගන්නවා. ඒ කාලය තුල ප්‍රජනනයේ යෙදෙන ප්‍රමාණයත් අඩුයි.
ඊළඟ පරම්පරාවට ජනිතව බිහි වෙන ප්‍රමාණයත් අඩුයි. මෙන්න මේ හේතු නිසා මුලදී ගහනේ වර්ධනය සිද්ධ වෙන්නේ ඉතා සෙමින්. ඉතා සෙමින් සිද්ධ වෙනවා. ඊළඟට බලන්න මේ දෙවනි ෆේස් එක B ෆේස් එක නැත්නම් B කලාපේ වේගයෙන් ගහනේ වර්ධනය මේ කාලේ අර ප්‍රමාණය තමයි ගත වෙන්නේ. හැබැයි වේගයෙන් වැඩි වෙනවා. වේගයෙන් වැඩි වෙනවා. බෑවුම් බලන්න ස්ලෝප් එක වේගයෙන් වැඩි. හරි. වේගයෙන් වැඩි වෙනවා. ඇයි දෙවනි අවස්ථාවේදී වර්ධනයේ වේගයෙන් සිද්ධ වෙන්නේ ඇයි? අන්න ඒ කාලේ වෙනකොට මේ ජීවීන් අපි ඇතුළු කරපු ජීවීන් පරිසරයට හොඳින් හැඩ ගැහිලා. ඒගොල්ලෝ දන්නවා දැන් මේ පරිසරයේ වෙන හාවොත් නැහැ අපි ටික විතරයි ඉන්නේ කියලා. ඒතර හාවන්ට අවශ්‍ය යම් ආහාර ප්‍රමාණයක් තියෙනවා ඒ ඔක්කොම මේගොල්ලොන්ට. වෙන හාව නැහැ මේ පරිසරේ. හරි එතකොට හොඳට ආහාර තියෙනවා. ඊළඟට හොඳ ජල ප්‍රභව තියෙනවා නම් ඒ ජල ප්‍රභව වලින් හොඳට මේගොල්ලන්ට ජලය පානය කරන්න පුළුවන්. ඊළඟට මේගොල්ලන්ට හාවන්ට සුදුසු වාසස්ථාන තියෙනවා නම් මේ සිංහරාජ වනාන්තරයේ ඔක්කොම මේගොල්ලන්ට වෙන හාව නැහැ. අන්න සම්පත් ප්‍රමාණي වැඩිපුර තියෙන බව දැන් තේරෙනවා. අර හුරු වුණාට පස්සේ හොඳට කන්න තියෙනවා, හොඳට බොන්න තියෙනවා, හොඳට ඉන්න තැනක් තියෙනවා. එහෙනම් ඉතින් සත්තුන්ට වෙන කරන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ ඒ හොඳ සම්පත් ප්‍රමාණය හොඳට භුක්ති විඳිමින් වැඩි වැඩියෙන් ප්‍රජනනය කරමින් තමන්ගේ සංඛ්‍යාව වැඩි කරනවා. තමන්ගේ සංඛ්‍යාව වැඩි කරනවා. අන්න ඒ නිසා වේගයෙන් ඒ වැඩි වෙන ආවන්ටත් ඇති වෙන්න කැම තියෙනවා. ඒතර ඒගොල්ලෝ තවත් ඉක්මනට ලොකු වෙලා ඒගොල්ලොත් ප්‍රජනනය කරන තව සංඛ්‍යාව වැඩි කරනවා. ඒ වැඩි වෙන සංඛ්‍යාවටත් ඇති වෙන්නේ දැන් සිංහරාජ වනාන්තරේ නේද? හොඳට කැම තියෙනවා. ඔය ඉන්න තැන් තියෙනවා. ඒතර ඒගොල්ලෝ තව තවත් ඉක්මනට ලොකු වෙලා ඒගොල්ලොත් ප්‍රජනනය කරන සංඛ්‍යාව තව තවත් වැඩි වෙනවා. අන්න වැඩි වෙනවා වැඩි වෙන ප්‍රමාණයත් එන්න වැඩි වෙනවා. වේගයෙන් ගහනේ වර්ධනය වෙනවා. පරිසරයට හුරු වීම අසීමිත සම්පත් ප්‍රමාණයක් සීමිත ජීවීන් ප්‍රමාණයකට තිබීම හරි ඔවුන්ට විලෝපිකයන්ගේ දැන් මොකද අපි හිතමුකෝ හාවන්ව ගොදුරු කරගෙන කන නාරි කොටි වගේ වලස්සු වගේ සත්තු සිංහරාජ වනාන්තරේ ඉන්නවයි කියලා ඒත් ඒගොල්ලෝ තාම දන්නේ නැහැ අලුතෙන් ආව ඇවිල්ලායි කියලා මේකට. ඒ නිසා ඒගොල්ලෝ හාව හොවේ යන්නේ. නිසා විලෝපික බලපෑම අඩුයි. මේ හේතු නිසා හාගානේ වර්ධනයේ වේගයෙන් සිද්ධ වෙනවා. හාව විතර නෙමෙයි මම මේ උදාහරණයට හාව ගත්තේ. වෙනත් ඕනෑම ජීවී ගානයක් අලුත් පරිසරයක් හඳුනලා දුන්නා මේ වක්‍රය තමයි එන්නේ. මේ හැඩයට තමයි ප්‍රස්ථාරය එන්නේ. හරි. ඒතර දෙවෙනි වතාවේ වර්ධනය වෙන්නේ ඒක. වැඩි සම්පත් ප්‍රමාණයක් භුක්ති විඳිමින් පරිසරයේ හොඳට ඉඳ ගනිමින් වැඩි වැඩියෙන් ප්‍රජනනය කරමින් තමන්ගේ සංඛ්‍යාව වැඩි කරනවා. ඒ වැඩි වෙන සංඛ්‍යාවට ඇති වෙන සම්පත් තියෙනවා. ඒගොල්ලෝ ඉක්මනට ලොකු වෙලා ප්‍රජනනය කරලා තව සංඛ්‍යාව වැඩි කරමින් වේගෙන් වර්ධනය වෙනවා. අන්න ඊළඟට තුන්වෙනි ෆේස් එක. ඒකත් වැඩි වෙනවා. වැඩිවීමක් තියෙනවානේ කාලය ගත වීමත් එක්ක වැඩිවීමක් තියෙන බව පේනවා මේ. වැඩිවීම මේ මට්ටමේ ගත්තොත් එහෙම වැඩිවීමක් තියෙනවා. නමුත් අර තරම් වේගයෙන් වැඩි වෙන්නේ වැඩි වෙන ප්‍රමාණයෙන් එන්න අඩු වෙනවා. ඒ බාන්න බෑවුමක් තියෙනවා. හැබැයි බෑවුම එන්න අඩු වෙනවා. බෑවුම කියන්නේ වැඩිවීම. ඒතර බෑවුමක් ඇත වැඩිවීමක් ඇත බෑවුම අඩු වෙනවා කියන්නේ වැඩි වෙන ප්‍රමාණය අඩු වෙනවා. වැඩි වෙන ප්‍රමාණය එන්න අඩු වෙනවා. ඇයි ඒ? තරත් හැබැයි වැඩිවීමක් තියෙනවා. හැබැයි අර තරම් වේගයෙන් වැඩි වෙන්නේ නැහැ වැඩි වෙන ප්‍රමාණය අඩු වෙනවා. ඇයි ඒ? හේතුව තමයි දැන් මේ වන විට සිංහරාජ වනාන්තරේ හා ගානේ ගොඩක් වැඩි. හාවන්ගේ ගහනේ ගොඩක් වැඩි. දැන් හැමතැනම හාවෝ ඒට මේට පයින්නවා. ඇයි දැන් පරම්පරා දෙක තුනක් ගිහිල්ලා මේගොල්ලෝ වැඩි වැඩියෙන් ප්‍රජනනය කරනවා වැඩි වැඩියෙන් ආහාර ගන්නවා වැඩි වැඩියෙන් වාසස්ථාන තියෙනවා හොඳට ඉන්න තැන තියෙනවා කන්න බොන්න තියෙනවා ඉතින් වැඩි වැඩියෙන් ප්‍රජනනය කරනවා දැන් ඔන්න හාව වැඩි වෙනවා දැන් හැමතැනම සිංහරාජ වනාන්තරේ එම්මෙන් ආව වයින්නවා එතකොට මොකද වෙන්නේ අර හාවන්ව ගොදුරු කරගෙන කන විලෝපිකයෝ ඒගොල්ලෝ බලනවා මේකේ හාව ටිකක් ඉන්නවා ඇවිල්ලා දැන් අපිට අලුත් කෑම තියෙනවා අන්න අර විලෝපිකය කොටි වලස්සු වගේ අය ගිහිල්ලා මේ හාවන්ව ගොදුරු කරගෙන කනවා. අන ගොදුරු කරගෙන කනකොට ඉස්සලා නැති තර්ජනයක් හාවන්ගේ ගහණයට දැන් එනවා. විලෝපික බලපෑම ඇවිල්ලා දැන් සමහර කොටි වලස්සු වීම බඩගිනි වෙච්ච ගමන් ඇවිල්ලා හැංගිලා ඉඳලා හාවෙක් වල්ලම් කනවා. එතකොට විලෝපිකයන්ට ගොදුරු වෙලා මැරෙන ප්‍රමාණයක් එනවා. මෙන්න මේ පොයින්ට් එක හොඳට අහගන්න. මේක අපිට ඕන වෙනවා දැන් අපි මේක ඊළඟට මිනිස් ගානයකට ආදේශ කරන්න යන්නේ. හරිද? විලෝපිකයෝ ඇවිල්ලා හාවන්ව කොටි වලස්සු වගේ නරි වගේ විලෝපික සත්තු.
ඇවිල්ලා මේ හාවන් ගොදුරුගෙන කනවා. අන්න එතකොට අරහෙන් වැඩි වුණාට ජන ගහන්නේ. මේ මොනවද මේ හාවන්ගේ ගහණය මෙහෙන් මැරෙන ප්‍රමාණය දැන් එන්න වැඩි වෙනවා. ඊළඟට තනික් එක. හාවන්ට වැළඳෙන ලෙඩ රෝගයක් මොකක් හරි තිබුණොත්. හාවන්ට වැළඳෙන ලෙඩක් තිබ්බයි කියමු. දැන් ඉස්සෙල්ලා නම් හාව කිහිප දෙනයි. ඒතකොට ව්‍යාප්තිය අඩුයි කිහිප දෙනා නිසා. නමුත් දැන් හාවන්ගේ ගහණය වැඩි මේ වෙනකොට සෑහෙන ඉහළට ඇවිල්ලා හාවන්ගේ ගහණය. හරි? ඒක නිසා හැමතැනම ආවෝ. එතකොට හාවන්ට වැළඳෙන ලෙඩ රෝගයක් ආවොත් ඒක අනික් හාවන්ටත් වැළඳෙනවා. ඒ නිසා ඉක්මනට වුන් ලෙඩ රෝග වලින් වැළඳිලා මේ යනවා. තව ප්‍රමාණය. අන්න මැරෙන ප්‍රමාණය දැන් වැඩි වෙනවා එන්නේ. විලෝපිකයන්ට ගොදුරුලා මැරෙනවා, ලෙඩ රෝග වලින් මැරෙනවා. ඊළඟට දැන් සංඛ්‍යාව එන්න හාවන්ගේ වැඩි වෙනකොට ඒ වැඩි වෙන සංඛ්‍යාවට අසීමිතව සිංහරාජ වනාන්තරයේ සම්පත් නැහැනේ. දැන් මුල හිටපු ආවෝ කිහිප දෙනා නිසා ඒගොල්ලන්ට ඇති වෙන සම්පත් තිබ්බා. කෑම, වාසස්ථාන, ජලය ඔක්කොම තිබුණා. දෙවනි පරම්පරාවේ තව ටිකක් වැඩි වුණාම ඒගොල්ලන්ට ඇති වෙන්නත් තිබුණා. තුන්වෙනි පරම්පරාවේ තව ටිකක් වෙනවා ඒගොල්ලන්ට ඇති වෙන්නත් තිබුණා. හැබැයි දැන් මේක අසීමාන්තිකව සංඛ්‍යාව වැඩි වෙනකොට සිංහරාජ වනාන්තරයේ අසීමාන්තික සම්පත් ප්‍රමාණයක් නැහැ නේ. ඒක යම් ප්‍රදේශයකනේ තියෙන්නේ. අන්න දැන් හාව සංඛ්‍යාව ගොඩක් වැඩි. හැබැයි ඒ හාවන්ට අවශ්‍ය පමණට සිංහරාජ වනාන්තරයේ දැන් කෑම නැහැ. ජල සම්පත නැහැ. හාව හැමෝටම ඉන්න හොඳ ආරක්ෂිත වාසස්ථාන නැහැ. එතකොට මොකද වෙන්නේ? හාව අතර තරගයක් හට ගන්නවා. හාව අතර තරගයක් හට ගන්නවා ආහාර සඳහා, ජලය සඳහා, වාසස්ථාන සඳහා, ප්‍රජනනය සඳහා තරග හට ගන්නවා. ඒවට කියන්නේ අන්තක් විශේෂ තරගය. අපි මේ පාඩමේ මුලදී කතා කෙරුවා. අන්තක් විශේෂ තරගය. එකම විශේෂී ජීවීන් අතර හට ගන්න තරගය. හාව අතර ආහාර සඳහා, ජලය සඳහා, වාසස්ථාන සඳහා, ප්‍රජනනය සඳහා, ආරක්ෂාව සඳහා තියෙනවනේ තරගයක්. ඒ කොහොමද සර්? ඇයි දැන් අපි හිතමු කොටියෙක් වගේ එකේ කව රංචුවක් එලවගෙන එනවා. හැම හාවම වේගයෙන් දුවනවා කොටියට ගොදුරු නොවන හාව මම වීම සඳහා. කොටියට ගොදුරු නොවන හාව මම වීම සඳහා. ඒවත් මේ කියනවා කොටියට ගොදුරු වන හාව මම නොවීම සඳහා. හාව රංචුම තුන. ඒතර හාව අතර තරගයක් තියෙනවා. කොටියට හවු නොවි බේරලා යන. ආරක්ෂාව සඳහා හාව අතර තරගයක් හට ගන්නවා. මෙහෙන් කොටිය එලෝගෙන එනවා රංචුවම දුවන්නේ කොටියට හවු වෙන හාව මම නොවීම සඳහා. හාව අතර තරගය. අරයව පහු කරගෙන මෙයා දුවන්නේ යනවා. ඇයි? කොටියට ඉක්මනට හවු වෙන්නේ පහුවෙන එක. ඒතකොට ආරක්ෂාව සඳහා තරග තියෙනවා. අන්න අන්තක් විශේෂ තරගයේදී වඩා ශක්තිමත් මහාව ටික වැඩි විලෝපිකයන්ගෙන් ආරක්ෂා වෙලා, ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙලා, වැඩි ආහාර ප්‍රමාණයක් භුක්ති විඳිමින් හොඳ ආරක්ෂිත වාසස්ථාන අරගෙන වඩා ශක්තිමත් මහාව ටික ඉතුරු වෙනවා. සාපේක්ෂව තරගයෙන් දිනා ගන්න බැරි දුර්වල හාව ටික විලෝපිකයන්ට ගොදුරු වෙනවා. ලෙඩ රෝග වැළඳිලා මැරෙනවා. එහෙම නැත්නම් තරගයේ හරියට තරඟ කරගන්න බැරුව ඒක නිසා ආහාර අඩුවෙන් ලැබිලා මේ යනවා අන්න මැරෙනවා. මෙන්න මේ විදිහේ හේතු නිසා. විලෝපික බලපෑම වැඩිවීම, ලෙඩ රෝග ව්‍යාප්තිය වැඩිවීම, සම්පත් සඳහා ඔවුනොවුන් අතර ඇතිවන තරගය ආදී හේතු නිසා දැන් පෙරසේම වේගයෙන් හාවන්ගේ ගහණය සිංහරාජ වනාන්තරය තුළ වැඩි වෙන්නේ නැහැ. වැඩි වෙන ප්‍රමාණයෙන් එන්න අඩු වෙනවා. මොකද ඉස්සර වැඩි වෙනවා, සෑහෙන මැරෙන්නේ අඩුවෙන්. දැන් වැඩි වෙනවා. හැබැයි මැරෙන ගානත් ගානට වෙනවා. ඒක නිසා වැඩි වෙන ප්‍රමාණය එන්න මොකද වෙන්නේ? අඩු වෙනවා. එතකොට මේ වැඩි වෙන ප්‍රමාණය වැඩි වෙනවා. හැබැයි වැඩි වෙන ප්‍රමාණයෙන් එන්න අඩු වෙනවා. වැඩිවීමක් තියෙනවා. නැත්තේ නෑ. හරි වැඩි වෙනවනේ. වැඩිවීමක් තියෙනවා. හැබැයි වැඩි වෙන ප්‍රමාණය මේ වේගයෙන් වැඩි වෙන්නේ නැහැ. ඊට සාපේක්ෂව අඩු වෙනවා. ස්ලෝප් එක මේ බලන්න ස්ලෝප් එක එන්න අඩු වෙනවා. බෑවුම අඩු වෙනවා. වැඩි වෙන ප්‍රමාණය අඩු වෙනවා. මොකද මෙතනදී උපදින ප්‍රමාණය වැඩි, මේ යන ප්‍රමාණය අඩුයි. මෙතනදී උපදින ප්‍රමාණයත් වැඩි චුට්ටක් හරි නැත්නම් වැඩි වෙන්න බෑනේ සමස්තය. නමුත් ඉස්සලට වඩා දැන් මේ යනවා. ඒක නිසා අර තරම් වේගයෙන් වැඩි වෙන්නේ නැහැ. වැඩි වෙන වේගය අඩු වෙනවා. අන්න මේක වේගය අඩු වෙනවා. දැන් ඔහොම ඇවිල්ලා හතරවෙනි අවධිය හරි ලස්සන අවධියක්. ඒකෙදි ඔබට පේනවා කාලය ගත වුණාට
ගහනේ වර්ධනයක් ලොකුවට වෙන්නේ නැහැ. වැඩිවීමකුත් නැහැ අඩුවීමකුත් දල වශයෙන් සමාන. දැන් මෙහෙමයි අපි හරියට මේක දත්ත අරගෙන ඇඳුත් මේ සරල රේඛාවක් මේ නැහැ. පොඩි පොඩි විචලන තියෙනවා. ඔය වැඩි වෙනවා. ඔහොම යන්න පුළුවන්. හැබැයි කොහොම වුණත් හතරවෙනි අවධියේදී කාලය ගත වුණාට ගහනේ ඝනත්වය සමාජික සංඛ්‍යාව දල වශයෙන් නොවෙනස්ව පවතිනවා. ඇයි ඒ? හතරවෙනි අවධියට එනකොට හරියටම සිංහරාජ වනාන්තරයේ තුල හාවන්ගේ ගහනේ ගතික සමතුලිතතාවයට ඇවිල්ලා. ඒ කියන්නේ උපදින ගානට හරියන්න මැරෙනවා. ඒ කියන්නේ ප්‍රජනනය කර හාවන් සහ හාවන්ගේ ගැහැණු සතු ප්‍රජනනය කර යම් පැටවු සංඛ්‍යාවක් ජනිත සංඛ්‍යාවක් බිහි කරනවාද ඊළඟ පරම්පරාවට. එයා සමානව ලෙඩ රෝග වලින් හෝ තරංගයට මුහුණ දෙන්න බැරුව හෝ විලෝපිකයන්ට ගොදුරු වෙලා හෝ වෙනත් මොකක් හරි හේතුවක් නිසා හෝ අර උපදින ගානට දල වශයෙන් සමාන සංඛ්‍යාවක් මියන. උපදින ගානට හරියන්න මැරෙනවා නම් ඒ කියන්නේ උපත් වේගයයි මරණ වේගයයි සමාන නම් ගහනේ සමාජික සංඛ්‍යාව නොවෙනස්ව පවතිනවා. අන්න මෙන්න මේ අවස්ථාවට ආවට පස්සේ අපි කියනවා හතරවෙනි අවස්ථාවේ ඩී ෆේස් එකේදී ගහනේ ගතික සමතුලිතතාවයට එලා ගතිකයි. එකම හාව ටික නෙවෙයි ඉන්නේ. එකම හාව ටික නෙවෙයි ඉන්නේ. එකම හාව ටික ඉන්නවා නම් අපිට කියන්න පුළුවන් ස්ථිතික සමතුලිතයි. නෑ. මෙහෙන් උපදිනවා අරෙන් මැරෙනවා. මෙහෙන් උපදිනවා අරෙන් මැරෙනවා. හරි? ඒතර උපදින වේගයේ මරණ වේගයට සමාන නිසා හැම මොහොතකම යම් වෙලාවක් ගත්තම සිංහරාජ වනාන්තරයේ හාව සංඛ්‍යාව දල වශයෙන් සමානයි. වඩා වැඩිවීමක් හෝ අඩුවීමක් නැහැ. එතකොට මෙන්න මේ ගතික සමතුලිතතාවයට ආපු මේ අවස්ථාවේදී ගහනේ තියෙන මේ සමාජික සංඛ්‍යාවට මෙන්න මේ ගහනේ තියෙන මේ සමාජික සංඛ්‍යාවට හරි මෙන්න මේකට අපි කියනවා ඒ පරිසරය සඳහා අදාළ ගහනේ ඉසිලීමේ ධාරිතාවය. මොකක්ද ඒකට කියන්නේ? ඉසිලීමේ ධාරිතාවය. මේ සංඛ්‍යාවට කියනවා ඉසිලීමේ ධාරිතාවය. මේ තියෙන ඉසිලීමේ ධාරිතාවය. ඒ කියන්නේ සිංහරාජ වනාන්තරයේ තියෙන සම්පත් වලින් නඩත්තු කරන්න පුළුවන් උපරිම හාවන් ගහනේ සංඛ්‍යාව ඔච්චරයි. ඔයට වඩා වැඩි වුණොත් මොන හේතුවක් නිසා හරි ආයෙ ගන්නට අඩු වෙනවා. ඔයට වඩා අඩු වුණොත් ආයෙ මොන හේතු නිසා හරි ප්‍රජනනය කළා ඔය ගන්නට වැඩි වෙනවා. කියන්නේ සිංහරාජ වනාන්තර පරිසරයට දරන්න පුළුවන් හාවන්ගේ සංඛ්‍යාව ඔච්චරයි. ඒ තියෙන සම්පත් වලට ගැලපෙන්න ඒ තියෙන විලෝපිකයන්ගෙන් බේරිලා ඒ තරඟයට මුහුණ දෙමින් ජීවත් වෙන්න පුළුවන් තනි වචනෙන් කියනවනේ සිංහරාජයට නඩත්තු කරන්න පුළුවන් හාව සංඛ්‍යාව මෙච්චරයි. ඒක තමයි හිමින් ඔය ආවේ. ඔතනට මුලදී හිමින් වැඩි වුණා සම්පත් වෙන නිසා ඊට පස්සේ වේගයෙන් වැඩි වුණා විලෝකී බලපෑම තරංගයේ සම්පත් සීමා සහිත වීම රෝග ව්‍යාධි නිසා වේගය අඩු වුණා පස්සේ සමතුලිත වුණා. ඕනම අලුත් පරිසරයකට නව ජීවි විශේෂයක් හඳුන්වලා දුන්නම මේක තමයි தත්ත්වය. මේක තමයි මේකට කියන්නේ ස්වභාවික ගහනයක වර්ධන වක්‍රය කියලා. ස්වභාවික ගහනයක වර්ධන වක්‍රය මේ විදිහට කියලා අවසානයේ ගතික සමතුලිත වෙනවා පරිසරය තුළ ඉසිලීමේ ධාරිතාවයට එනවා. දැන් ඔය අපේ පොඩි දරුවෝ එහෙම මාළු ටැංකිය ඇති කරනවානේ මාළු ටැංකිය වල මාළු ඇති කරනවානේ. එතකොට මේ මාළු ටැංකිය වල මාළු ඇති කරනකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? පොඩි මාළු ටැංකිය වල සමහර කලාට ගොඩක් මාළු ඒගොල්ලෝ දකින්න ආසීතන මාළු කඩෙන් ගෙනලා දානවා. දැම්මම අනේ මේ ටික දවසක් යනකොට මාළු මැරෙනවා. හරි? මැරිලා ගිහිල්ලා 3-4 දිනක් විතර ටැංකිය ඉතුරු වෙනවා. උන් ටික මැරෙන්නේ නැහැ. පිරිසුදු කරලා තියාගත්තොත් උන් ටික මැරෙන්නේ නැහැ. ආයෙත් මේගොල්ලෝ ගෙනත් දානවා. ආයෙත් මැරලා 3-4 දිනක් වෙනකන් ඉතුරු වෙනවා. ඇයි? මොකද මේගොල්ලෝ හිතන්නේ අර කඩේ මාළු කඩේ ඒ කියන්නේ මාළුවේ සුරතල් මාසුල් අලෙවි කරන කඩේ ටැංකිය වල ගොඩාක් ඉන්නවනේ මාළු. එක ටැංකියක. ඒගොල්ලෝ මේ මොහොත ටිකට වෙලාවට විතරයි එහෙම දාලා තියෙන්නේ. ඒගොල්ලෝ හිතනවා අපේ මාළු ටැංකියත් ඒ මෙතන ලස්සන මාළු ගොඩාක් එකට පේනවා. හැබැයි ඒ වුණාට මේ දරුවගේ තියෙන ළඟ තියෙන මාළු ටැංකිය කුඩා ප්‍රදේශයක්. ඒතර ඒ මාළු ටැංකිය තුල නඩත්තු කරන්න පුළුවන් උපරිම මාළු සංඛ්‍යාවක්. දැන් අරයා ගෙනල්ලා ගොඩක් දැම්මට ඒක නඩත්තු වෙන්නේ නැහැ අරක තුල. ඒ නිසා ඉන්න පුළුවන් සංඛ්‍යාව ඉතුරු වෙමින් අනික් සංඛ්‍යාව මියනවා. ආයෙත් ගෙනත් දානවා. වැඩක් වෙන්නේ නැහැ. අර අපි මේක බලෙන් උස්සන්න හදනවා වගේ. ආයෙ මේ ගන්නට අඩු වෙනවා. ඒක තමයි වෙන්නේ. ඒතර ඒක නිසා අපි මේ ඕනම පරිසරයක යම් ජීවි විශේෂයක සංඛ්‍යා ඉන්න ඕනේ ප්‍රමාණයක් තියෙනවා. දැන් යාල වනෝද්‍යානයේ අලි
අපිට ඕනේ තරම් යාල වනෝද්‍යානයට අලි ගිහින් දැම්මොත් ඉන්න හම්බෙන්නේ නැහැ. ඒගොල්ලෝ මැරෙනවා මොන හේතු නිසා හරි. යාල වනෝද්‍යාන භූමියට නඩත්තු කරන්න පුළුවන් අලි සංඛ්‍යාවක් ඉන්නවා. ඒ ගානේ ඉන්නවා. දැන් ඒ ගානෙන් අපි හිතමු විදුලි සැර වැදිලා හරි අලි මිනිස් ගැටුම නිසා හරි මැරෙනවායි කියලා අලි. ආය අලුත් අලි ඉපදිනවා. අර නඩත්තු කරන්න පුළුවන් සංඛ්‍යාව වෙනකම්. මේක පහළ ගියත් මේ ගානට එනවා. උඩ ගියත් මේ ගානට. ඒ කියන්නේ යම් ප්‍රදේශයක යම් ජීවී විශේෂයක් නඩත්තු කරන්න පුළුවන් උපරිම ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය වෙනකන් ස්වභාව ධර්මය ඊට දෙනවා වර්ධනය වෙන්නේ. එතනින් එහාට වර්ධනය පාලනය කරනවා. හරි මේ තියෙන ස්වභාවික ගානයක් සත්‍ය. දැන් මිනිස්සුන්ට මොකද උනේ? ඔන්න. දැන් මෙන්න මේ පොයින්ට් එක ගන්න හොඳේ. ඔබ වහන්සේලා මෙන්න මේක තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් මෙතන පරිසරයට උරු වෙන නිසා හිමින් වර්ධනවා. ඊට පස්සේ වැඩි සම්පත් ප්‍රමාණයක් තියෙන නිසා වේගෙන් වර්ධනවා. මෙතන වේගය අඩු වෙන්නේ ඇයි? විලෝපිකයන්ට ගොදුරු වීම, මරාගෙන කන සතුට ගොදුරු. ලෙඩ රෝග වැළඳීම. එතකොට තරංගයේ වැඩි වීම, තරංගයට මුහුණ දෙන්න බැරි වීම. එකිනෙකා අතර අන්තක්විෂය තරංගය යට ගැනීම. ඒක නිසානේ මේ කියේ. දැන් මානව ජනගහනයේ විද්‍යාඥයෝ කාලයත් එක්ක ප්‍රස්ථාරගත කරලා තිනවා. මානව ජනගහනය. ඔන්න බලන්න එතකොට එන්නේ. මානව ජනගහනය. මානව ජනගහනයේ කාලයත් එක්ක ප්‍රස්ථාරගත කළාම අපිට එන්නේ මෙහෙම එකක්. හරි. එතකොට මෙතන දාන්න පුළුවන් මානව ජනගහනය. මානව ජනගහනය. මිනිස් ජනගහනය. මෙතන කාලේ. ප්‍රස්ථාරයෙන් දුත් කොහොම එයිද? මෙන්න මෙහෙමයි එන්නේ. මේ මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ ඉඳලා මුල ඉඳලා කාලය ගත වීම තක අවුරුදු මිලියන ගානකට මේ ප්‍රස්ථාරේ ඇඳලා තියෙනවා. ඔහොම යන්නේ. ඒක වෙනස් නිසා එතකොට කියලා කියයි. ඔව්. මේකේ තියෙනවා අර ස්වභාවික ගාහණයක වර්ධන වක්‍රයේ මුල් අවදි දෙක තියෙනවා. මුල් අවදි දෙක තියෙනවා. මුල් අවදි දෙක තියෙනවා. මොනවද මුල් අවදි දෙක? වර්ධනයේ සෙමින් සිදුවන අවධිය තියෙනවා මේ. ඒක තියෙනවා. ඊළඟට දෙවැනි අවධියක් තියෙනවා. වර්ධනයේ වේගෙන් සිදුවන අවධියක් තියෙනවා. නැත්තේ මොකද්ද? 3 සහ 4 අවධි නැත්තේ. ඒ කියන්නේ මෙන්න මේක. මේක ඇත. මේකක් තියෙනවා මේ වගේනේ තියෙන්නේ. එතකොට මේ දෙක තියෙනවා මේක නෑ මේක නෑ. ඇයි? දැන් මෙතනදී මොකද උනේ? මේ අඩු වෙන්නේ හේතුව මොකද? සීග්‍රයෙන් වැඩි වෙලා පස්සේ අඩු උනේ විලෝපිකයන්ට ගොදුරු වීම. විලෝපිකයන්ට ගොදුරු වෙලා මැරුණා. ඒ කියන්නේ මරාගෙන කරන සත්තුන්ට ආව වුණා. කොටියෝ, වලස්සු, නරි වගේ විලෝපිකයන්ට, සර්පයෝ ගොල්ලන්ට. නමුත් මානවයාට විලෝපිකයෝ නෑ. මිනිසා අනික් සියලු සත්තු පාලනය කරගෙන ඉන්නේ. මිනිසාව මරාගෙන ස්ථිරව මිනිසාව මරාගෙන කන සතෙක් කියලා මිනිසා හැරුණු විට වෙන සතෙක් නැහැ. මිනිස්සු අනික් සත්තුන් කුඩු කරලා තියාගෙන ඉන්නවා මිසක් මිනිසාව මරාගෙන කන සත්තු නැහැනේ. හරි. ඒක නිසා පළවෙනි කාරණාව විලෝපික බලපෑම යන්න එකක්. අනික වෛද්‍ය ශාස්ත්‍රයේ දියුණුවයි. ඒ නිසා රෝගවලට ඖෂධ නිරන්තරයෙන් හොයා ගන්නවා. ඒ නිසා රෝග හැදිලා මිය යන ප්‍රමාණය එන්න අඩු වුණා. දැන් මීට අවුරුදු 100කට කලින් වැළඳිලා මිය ගිය රෝග වලින් අද මිනිස්සු මැරෙන්නේ නැහැ හුඟක් වෙලාවට. එන්නත් නිෂ්පාදනය කරලා තියෙනවා, වෙනත් ඖෂධ වර්ග නිෂ්පාදනය කරලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? එදා රෝග වැළඳිලා ස්වභාවිකව මැරිච්ච මිනිස්සු අද ඒ රෝග වලින් ඖෂධ අරගෙන නොමැරි ජීවත් වෙනවා. එතකොට අන්න එතනින් ජනගහනය අඩු වෙන්නේ නැහැ. අඩු වෙන්න හේතු විලෝපිකයන්ට ගොදුරු වීම මේක නෑ මිනිසට. වෛද්‍ය ශාස්ත්‍රයේ අධික දියුණුව නිසා රෝග වැළඳීමෙන් මිය යන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඊළඟට
ඔවුනොවුන් අතර තරගයක් තිබෙන අන්තක් විශේෂ තරගයේ හාවහාවතර සම්පත් සඳහා. හැබැයි මිනිස්සු ඒක පොඩ්ඩක් ඊට වඩා අතික්‍රමණය කරලා තියෙනවා. මොකද කර්මාන්ත ශේෂ්ත්‍රයේ දියුණුවත් එක්ක කොච්චර ජනගහනය වැඩි වුණත් ඒගොල්ලන්ට අවශ්‍ය නිවාස දැන් මිනිසා Tamanට ජනගහනය වැඩි වෙනකොට ඒ වැඩි වෙන ජනගහනට අවශ්‍ය නිවාස හදාගන්න වනාන්තර එලි කර කර නිවාස හදාගන්න. දැන් සිංහරාජ වනාන්තරේ ඉන්න හාවෝ සංඛ්‍යාව වැඩි වුණා කියලා සිංහරාජයට හානි කර කර වාසස්ථාන හදාගන්නේ නැහැ නේ. හැම වෙලාවෙම පරිසරයට අනුගතයි. හැබැයි මිනිසාගේ ජනගහනය වැඩි වෙනකොට වැඩි වෙන ජනගහනයට ඉන්න මිනිසා වනාන්තර එලි කර කර ඉඩ ගන්න. අරගෙන ගෙවල් හදාගන්න. එහෙම ඉඩ නැති වෙනකොට තට්ටු නිවාසාරි හදාගන්න. ඊළඟට ආහාර වැඩි වෙන ජනගහනට අවශ්‍ය ආහාර දැන් සිංහරාජ වනාන්තරයේ හාවන්ට ආහාර නැති වෙනකොට තමයි ආහාර සඳහා තරගයක් ආවේ. ඒ තරගෙන් ප්‍රබල හාවු ටික දිනුවා දුර්වල හාවු ටික මිය ගියා. ගහනේ පාලනය වුණා. හැබැයි දැන් මිනිස්සුන්ගේ ආහාර සඳහා ප්‍රශ්නයක් එනකොට මිනිස්සු තව වනාන්තර එලි කර කර කෘෂිකාර්මික බිම් ඇති කර කර ඒ කෘෂිකාර්මික බිම් වල අලුත් ශාක ප්‍රභේද වගා කර කර දැන් හාවෝ සිංහරාජ වනාන්තරේ කෑම මදි කියලා වගා කරන්න යන්නේ නැහනේ. තියෙන ටිකම තමයි කොහොම හරි භුක්ති විඳින්නේ. එතකොට ප්‍රබලයෝ ටිකට හම්බ වෙනවා නැති ටික මී යනවා. හැබැයි දැන් මිනිස්සුන්ගේ එහෙම නැහනේ. ජනගහනය වැඩි වෙන්න තව කෘෂිකාර්මික බිම් ඇති කරනවා. අලුත් ශාක ප්‍රභේද හොයා ගන්නවා. කෙටි කාලයකින් අස්වැන්න ලබා දෙන, වැඩි අස්වැන්නක් ලබා දෙන, පෝෂක ගුණයෙන් ඉහළ අස්වැන්නක් ලබා දෙන අලුත් ප්‍රභේද හොයා ගන්න. අන මිනිසාගේ කෘෂිකර්මාන්තයේ දියුණුවත් එක්ක ආහාර සඳහා තියෙන තරංගය අඩු වෙලා තියෙනවා. අනිත් ඒවත් එහෙමයි. හරි ජලය සඳහා නේ අපි ජලය නැති වුණොත් ජලයේ තියෙන ප්‍රදේශ වලින් බෝතල් කරලා පානීය ජලය ගෙන්න ගන්න. ඒ සිංහරාජ වනාන්තරයේ ජලය ආවන්ට නැති වුණොත් මේ ආවන්ට කොහෙන්ද බෝතල් කරපු වතුර. එතන පරිසරයට අනුගතයි. මෙතන අපි કૃතිම වැඩේ කරගන්න. ඒක මිනිසාගේ දියුණුව තමයි එක පැත්තකින්. හැබැයි දියුණුව මම අපිට මෙතනදී කොහොමද හිතාගන්නේ කියලා ගැටලුවක් තියෙනවා. හරිද? එතකොට මිනිස්සුන්ට ජලය පිළිබඳ ගැටලුවක් ලොකුවට පැන නගින්නේ නැහැ. ජලය නැති වුණොත් යම් ප්‍රදේශයක ජනතාවට අපිට පුළුවන් බෝතල් කරලා ජලය ගිහිලා දෙන්න. ප්‍රවාහන පාසුකම් දියුණු කරගෙන තියෙනවා. ඊට පස්සේ ඇඳුම් පැළඳුම්, රෙදිපිලි මේ වගේ අවශ්‍යතා හැම එකක්ම sannivedanaya දියුණුව. නේ? එතකොට මේ හැම එකක්ම හරහා මිනිසට තවත් මිනිසෙක් එක්ක තරගයක් තියෙනවා. ඒක ඇත්ත. හරි. නමුත් අර ජීවිතේ නැති වෙන තරමේ තරගයක් නැහැ. හම්බුන්නේ නැත්තම් මිය යනවා වගේ තරගයක් නැහැ. හැම මිනිස්සෙකම උත්සාහ කෙරුවොත් සම්පත් යම් ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒතර ඒක නිසා මිනිස්සු අතර තියෙන තරගයේ සාපේක්ෂව සත්තු අතර තියෙන තරගයට වඩා අඩුයි. අන්න ඔය හේතුව. ඒ කියන්නේ අතනදී අර හාවන්ගේ ගහනේ වර්ධන මෙහෙම වක්‍රේ වේගය අඩු වෙන්න බලපාපු කාරණා ඔක්කොම මිනිසා පාලනය කරන් තියෙනවා. ඒක අඩු වෙන්නේ නැත්නම් ඊට පස්සේ සමතුලිත වෙන්නෙත් නැහැ. ඒ නිසා අඛණ්ඩව මිනිස් ජනගහනයේ වේගයෙන් වැඩි වෙනවා. අපි කියනවා ස්වභාවික ගහනයක වර්ධන වක්‍රය සිග්මාකාර හැඩයක් ගන්නවා. නැත්නම් S අකුරක් වගේ කියලාත් කියනවා සමහර අය. හැබැයි මිනිස් ගහනයේ වර්ධන වක්‍රය J අකුරක් වගේ මේ J අකුරක් වගේ නිකන් කොහොම J අකුරක් වගේ හැඩයක් ගන්න. අර අවසාන අවධි කරන. ඒ නිසා මිනිසාට තමන්ගේ ජනගහනය පාලනය කරගන්න බැරි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මේකට ප්‍රධාන හේතුව තමයි උපත් වේගයේ වැඩි දැන් මිනිසාගේ උපදිනවා වේගයෙන් ජනගහනය වැඩි වෙන ඒගොල්ලෝ තවත් ප්‍රජනනය කරන සංඛ්‍යාව වැඩි කරනවා. මරණ වේගය අඩු. මැරෙන වේගය අඩු. මරණ අනුපාතිකය අඩු. ඒක නිසා මේ යන ප්‍රමාණය අඩුයි. උපදින ප්‍රමාණය වැඩි නිසා ජනගහනය වේගයෙන් වර්ධනය වෙනවා. ඒ වැඩි වෙන ජනගහනයට අවශ්‍ය සම්පත් තව දෙන්න නිසා තව පරිසරය තමන්ට ඕන විදිහට පාලනය කරනවා. තව පරිසරය අසමතුලිත වෙනවා. එතන එන්න පරිසරය අසමතුලිත වෙනවා. එන්න ජෛව ගෝලී බිඳ වැටෙනවා. පරිසර පද්ධති බිඳ වැටෙනවා. මිනිසාගේ ජනගහනය තව වැඩි වෙනවා. ඒ වැඩි වෙන ජනගහනයට තව සම්පත් දෙන්න තවත් මේක කරන්න වෙනවා. අවසානයේ මුළු පරිසර පද්ධතියම ජෛව ගෝලීම බිඳ වැටෙන තත්යකට එනවා ඉදිරියේ. ඒ නිසා මේක පාලනය කරගන්න. ඒ නිසා තමන්ගේ ජනගහනය පාලනය කරනකොට මේ ශීඝ්‍ර දියුණුව අඩු කරන්න ඕනේ. ශීඝ්‍ර දියුණුව නතර කරගන්න ඕනේ. ඒට කියන්න පුළුවන් දියුණුව වෙන්නේ නැත්තම් වැඩක් නැහැ කියලා. නමුත් දියුණුව යනු එක පැත්තකින් නොදියුණුකම. අපි විසින් අපි විනාශ කරගෙන. පැහැදිලි? හරි. ඒක නිසා මම ඔන්න කියලා දුන්නා ස්වභාවික ගහණයක වර්ධන වක්‍රයේ
ස්වභාවයයි හැඩයයි ජනගහනය මානව ජනගහනයේ වර්ධන වක්‍රයේ හැඩයයි දෙන්නගේ වෙනස. හොඳයි අපි බලමු කියවලා. මේක තමයි මේ තිබුණේ මෙතන වර්තමානයේ මිනිසාට ලැබෙන සෞඛ්‍ය පහසුකම් දියුණු තත්වයක පවතී. එබැවින් උපත් මරණ උපතේදී සිදුවන මරණ කියන්නේ උපදිනකොටම මැරෙන මාතෘ මරණ මව්වරුන්ගේ මරණ ලෙඩ රෝග වැළඳීමෙන් සිදුවන මරණ ආදී අඩු වී ඇත. මරණ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා වෛද්‍ය දියුණුව නිසා. මේ නිසා ශීඝ්‍ර ජනගහන වර්ධනයක් පෙන්වයි. මෙම වැඩි වෙන ජනගහනයේ පැවැත්මට අවශ්‍ය සියලුම දෑ ලබා ගන්නේ පරිසරයෙන්. වෙන කොහෙන්වත් අපිට ගන්න බෑනේ. වෙන ලෝකෙකින් අපිට ගෙන්න බෑනේ. මේ පරිසරයෙන් ගන්න. ඒ පරිසරයේ තියෙන සීමිත සම්පත් වැඩි වෙන ජනගහනයට ගියාම අනික් සත්තුන්ට ඒවා නැති වෙනවා. ඔවුන් මී යනවා, වඳ වෙලා යනවා. වැඩි වෙන ජනගහනට අවශ්‍ය සම්පත් ප්‍රමාණවත් නොවන බැවින් පරිසර සමතුලිතතාවයට බලපෑම් ඇති කරයි. පැහැදිලි. මානව ගහන වර්ධන වක්‍රය සාමාන්‍ය ජීවී ගානයක වර්ධන වක්‍රයේ මෙන් නොව මිනිස් ගානයේ වර්ධන වක්‍රයේ ඇත්තේ අවධි දෙකක් පමණි. සෙමෙන් වර්ධනය වන අවධියයි ශීඝ්‍රයෙන් වර්ධනය වන අවධියයි මිනිස් ගානයේ. හරි. මේ තියෙන්නේ ස්වභාවික ගානයේ වර්ධන වක්‍රයේ සෙමෙන් වර්ධනය වන අවධිය ශීඝ්‍රයෙන් වර්ධනය වන අවධිය වර්ධනය අඩු වන අවධිය ගතික සමතුලිත වෙන අවධිය. ජන ගානයේ තියෙන්නේ සෙමෙන් වර්ධන අවධියයි ශීඝ්‍රයෙන් වර්ධන අවධියයි විතරයි. අනික් අවධි දෙක නැහැ. පැහැදිලි. වර්තමානයේ මානව ගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වන අවධියේ පසුවේ. මෙම ශීඝ්‍ර වර්ධනයට හේතු පහත දැක්වේ. උපත් අනුපාතයේ ඉහළ යෑම. උපදින ප්‍රමාණය ඉහළ යෑම. මරණ අනුපාතයේ පහළ යෑම. එකක් තමයි එන්නේ ජනගහනය වැඩිවෙනකොට ඒ වැඩි වෙන ජනගහනය ප්‍රජනනය කරගෙන තව තවත් වැඩියෙන් ඊළඟ පරම්පරාවට මිනිස්සු බිහි කරනවා. දරුවෝ බිහි කරනවා. දෙක එහෙම බිහි වෙන ඇස්සේ මිහින් මරණ ප්‍රමාණය අඩු වෙනවා වෛද්‍ය ශාස්ත්‍රයේ දියුණුව සහ අනිකුත් දේවල් නිසා. කොට ඒ දෙකේම ප්‍රතිඵලය ජනගහනයේ වේගයෙන් වැඩි වීම, මානව ජනගහනයේ වේගයෙන් වැඩි වීම. තාක්ෂණික දියුණුව, වෛද්‍ය ශාස්ත්‍රයේ දියුණුව, ආහාර නිෂ්පාදන ඉහළ යාම වැනි සාධක උපත් අනුපාතයේ ඉහළ යාමටත් මරණ අනුපාතයේ පහළ යාමටත් හේතු වී ඇත. හරි. ඒතර ඒකක් තමයි ජනගහන වර්ධනය මිනිසාගෙන් පරිසර සමතුලිතතාවයට නැත්නම් ජෛව පද්ධති වලට බලපෑම් ඇති වෙන එකක් තමයි මිනිසාගේ ජනගහන වර්ධනය. දෙවැනි එක තමයි වනාන්තර එලි කිරීම. ඔන්න ඒකත් ලොකු පාරිසරික ගැටලුවක්. ඇත්තරම මේ වනාන්තර එලි කිරීම සිදු වෙන්නේ ජනගහනයේ වර්ධනය නිසාම තමයි. මොකද ඔය ඔක්කොම ප්‍රශ්න වලට හේතුව ජනගහනයේ වර්ධනය. වැඩි වෙන ජනගහනයට අවශ්‍ය ආහාර ගන්න, කෘෂිකාර්මික බිම් අලුතෙන් හදා ගන්න වනාන්තර එලි කරන්න වෙනවා. වැඩි වෙන ජනගහනයට අවශ්‍ය නිවාස හදාගන්න වනාන්තර එලි කර ඉඩම් ගන්න වෙනවා. වැඩි වෙන ජනගහනයට අවශ්‍ය ප්‍රවාහන පාසුකම් මහා මාර්ග ඉදි කරගන්න වනාන්තර එලි කර ඉඩම් ගන්න වෙනවා. වැඩි වෙන මේ ජනගහනයට අවශ්‍ය ක්‍රීඩා පහසුකම් එහෙම ලබා ගන්න. මොකද හැමෝටම සැපවත් ජීවිතයක් අවශ්‍යයි. ඒ ක්‍රීඩා පිටි ඉදි කරගන්න, ගුවන් තොටුපළවල් ඉදි කරගන්න, වරායවල් ඉදි කරගන්න, පාසල් ඉදි කරගන්න, රෝහල් ඉදි කරගන්න. මොකද ඒවත් තියෙන්නේ පැකිවල් විතර නෙවෙයි. ඒතර ඒවට අවශ්‍ය ඉඩ ගන්නත් වනාන්තර එලි කරනවා. ඒතර බලන් ගියාම වැඩි වෙන ජනගහනයේ ප්‍රතිඵලයක්ම තමයි වනාන්තර එලි කිරීම. හරි. අර අතීතයේ මීට අවුරුදු 100කට 150කට කලින් හිටපු ප්‍රමාණයේ ජනගහනයක් නම් ලෝකෙ ඉන්නේ. ඒගොල්ලන්ගේ අවශ්‍යතාවලට ඇරියන්න කුඩා ඉඩක් එලි කරගෙන අනිත් ටික වනාන්තර ටික තියාගන්න තිබුණා. ඒ ජනගහන වර්ධනයේ ප්‍රතිඵලය තමයි මේ. එතකොට පරිසර තුලිතතාවයේ රැක ගැනීම උදෙසා නිශ්චිත වනාන්තර වැස්මක් පැවතිය යුතුයි. ඒක හරි වැදගත් වාක්‍යයක්. පරිසර සමතුලිතතාවය රැක ගන්න නම් නිශ්චිත වනාන්තර වැස්මක් තියෙන්න ඕනේ තමයි. නිශ්චිත වනාන්තර වැස්මක් පැවතිය යුතුයි. දැන් ලංකාවේ සාමාන්‍යයෙන් භූමි භාගයෙන් අඩුම ගානේ 30ක්. ඒ කියන්නේ එකත් මදි. ඒ කියන්නේ ඒක නෙමෙයි ප්‍රමාණවත්. 50ක්වත් තියෙනවා නම් තමයි ප්‍රමාණවත්. අඩුම ගානේ 30ක්වත් වනාන්තර ප්‍රමාණය තියෙනවා. ඒ කියන්නේ යම් පමණකට හෝ බැලන්ස් කරගන්න. නමුත් අපේ රටේ දැන් එන්නේ ඒක 130 සීමාව ගොඩාක් පහු වෙලා 19 18 වගේ ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා වනාන්තර ප්‍රමාණය. එතකොට අතීතයේ අපේ රටේ 60ක් 70ක් විතර වනාන්තර තිබුණේ. දැන් අරතරම් ප්‍රමාණයට අඩු වෙලා. එතකොට ඒ වගේ ලෝකයේ අනික් රටවලත් එහෙමයි. නමුත් මේක පරිසර සමතුලිතතාවයේ තියාගන්න නම් අනිවාර්යයෙන්ම වනාන්තර නිශ්චිත ප්‍රමාණයක් තියෙන්න ඕන.
එතකොට ලෝකේ සමහර රටවල් එක තේරුම් අරගෙන වනාන්තර තමන්ගේ ඉතුරු කරලා තියෙනවා. ඒ තියෙන්න ඕනේ ප්‍රමාණ සමහර අය තියෙන්න ඕනේ ප්‍රමාණ නැත්තම් නැවත වන වගාවට ගිහිල්ලා අලුතෙන් වනාන්තර කියන්නේ අපිට වනාන්තරයක් හදන්න බෑ. නමුත් අලුතෙන් ගස් හිටවලා කෘත්‍රිමව නැවත වන වගාව මගින් අලුතෙන් වනාන්තර බිහි කරගෙන තියෙනවා. නමුත් අපේ වගේ රටවල් ගත්තම එන්න වනාන්තර ප්‍රමාණය අඩු වෙමින් තමයි පවතින්නේ. විවිධ හේතු නිසා. පැහැදිලි? ඒක නිසා එතකොට වෙන්නේ පරිසර පද්ධති බිඳ වෙනවා. විශේෂයෙන්ම අපේ රටේ ඉහළ ජෛව විවිධත්වයක් තියෙන හොඳ ස්වභාවික සෞන්දර්යයෙන් යුක්ත ලස්සන රටක්. හැබැයි මේ ස්වභාවික සෞන්දර්යය ජෛව විවිධත්වයේ මේ විදිහට පවත්වන්න නම් පරිසර සමතුලිතතාවය අපේ රටේ තියෙන්න ඕනේ. වර්තමානයේ වෙන්නේ අපේ රටේ පරිසර සමතුලිතතාවය වේගයෙන් බිඳ වැටෙමින් පවතිනවා. ඒ නිසා අර ස්වභාවික සෞන්දර්යයත් නැති වෙමින් පවතිනවා. ජෛව විවිධත්වයටත් විශාල හානි තර්ජන එල්ල වෙමින් අපේ රටේ පරිසර පද්ධතිය බිඳ වැටීමේ අවදානමකුත් තියෙනවා අපිට. ඉදිරියේදී තවත් ඒක උග්‍ර වෙයි. ජනගහනයේ වර්ධනය වීමත් එක්ක. හරි. එතකොට පරිසර තුලිතතාවයේ රැක ගැනීම උදෙසා නිශ්චිත වනාන්තර වැස්මක් පැවතිය යුතුයි. එහෙත් විවිධ හේතු මත වනාන්තර විශාල වශයෙන් එලි කරන බව අද පැහැදිලිව දක්නට ඇත. කෘෂිකාර්මික කටයුතු, දැව ලබා ගැනීම, ජනාවාස ඉදිකිරීම වැනි කටයුතු සඳහා මෙලෙස වනාන්තර ඉවත් කරනු ලබයි. තවත් ගොඩක් ඒවා තියෙනවා. මෙතන කියතින් කෘෂිකාර්මික කටයුතු, දැව ලබා ගැනීම, ජනාවාස ඉදිකිරීම වැනි කටයුතු සඳහා මෙලෙස වනාන්තර ඉවත් කරනු ලබයි. දැන් මේ තියෙන්නේ එහෙම වනාන්තර ගස් කපලා මේ ඉඩම් එලි කරනවා මේ. ඒතකොට ඒවැය තියෙන දැව ගන්නවා එකක්. අනික එකේ එන ඉඩම් වල වෙනත් මිනිසාට අවශ්‍ය වෙනත් කටයුතු සිදු කරනවා. මේ තියෙනෙත් එහෙම වනාන්තර විනාශ කරපු අවස්ථා අපේ රටේ ඕන තරම් මේ වගේ අවස්ථා දකින්න පුළුවන්. ඉතින් මේවා විශාල කියන්නේ උපදින අනාගතයේ උපදින પરම්පරාවටත් හානි ගෙන දෙන විශාල හානි. මේක මේ ඉන්න પરම්පරාවට හානි වෙනවා විතරක් නෙමෙයි අනාගතයේ උපදින પરම්පරාවලටත් හානි. මොකද අපිට ස්වභාවික වනාන්තරයක් විනාශ කෙරුවොත් නැවත මොනම ක්‍රමයකින්වත් ඒ ස්වභාවික වනාන්තරය හදාගන්න බෑ. අපිට පුළුවන් ඒ උදාහරණයකට සිංහරාජයේ මැදින් අපි පාරක් කැපුවොත් ඒ සිංහරාජයේ මැදින් පාර කැපීම කෙන්ට කියන්න පුළුවන් කමක් නැහැනේ පොඩි පාරක්නේ අපි කපන්නේ කියලා. දෙපැත්තේ සිංහරාජ වනාන්තරය එහෙම බෑ. ඒ කියන්නේ සිංහරාජයේ පරිසර පද්ධතිය. ගතික සමතුලිත පද්ධතිය. ඒක ඇතුලේ ජීවි අන්තර්ක්‍රියා, ජීවි අජීවි අන්තර්ක්‍රියා, අජීවි අන්තර්ක්‍රියා වෙනවා. ඒතර මේක මැදින් පාරක් කැපුවම වෙන්නේ පරිසර පද්ධතිය දෙපැත්තට යනවා. එතකොට මේ පරිසර පද්ධතිය මේ කොටස අර කොටසත් එක්ක අන්තර්ක්‍රියා අඩු වෙනවා. අඩු වෙනවා. මොකද බාධකයක් දාලා තියෙන මැද. හරි. අන්තර්ක්‍රියා අඩු වෙලා මේක දෙපැත්තකට යනවා. කොටස් දෙකක් වෙනවා. මේ කොටස වෙනම අන්තර්ක්‍රියා තමන්ගේ කරගන්න පටන් ගන්නවා මේක වෙනම. නමුත් සමහරකට එතකොට හරි ඒ අලුතෙන් එතකොට මේක අලුත් සිස්ටම් එකක් හටගන්නේ. මේ කැලේ අලුත් සිස්ටම් එකක්. ඒ සිස්ටම් එකට ගැලපෙන ඒ පද්ධතියට ගැලපෙන්න ඉන්න බැරි ජීවීන් වඳ වෙලා යනවා. මොකද අර තනි එක වෙන්නේ නැහැ ඊට පස්සේ. ඊළඟට අපි ඒක තේරුම් අරගෙන පාර ආයහක් කරලා දැන් පැලහිටෙවයි කියමු. නැවත අර සිංහරාජය හදන්න බෑ අපිට. අපිට පුළුවන් නැවත අපි විසින් වගා කරන ලද නැත්නම් අපි විසින් සිටවන ලද ශාක සම්තතියක් ගොඩනගා ගන්න මිසක් ස්වභාවිකව හටගත්තු සිංහරාජයේ ශාක සංතතිය මොනම හේතුවක් නිසාවත් ගොඩනගන්න බෑ. ඒක ස්වභාවික වනාන්තරයක් විනාශ කරලා ඒ වෙනුවට එම ඉඩේ නැවත වන වගා කරාම අපිට ගස් ටිකක් එනවා. ඒක ඇත්ත. ඒ නිසා අපිට කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අඩු කරගන්න පුළුවන්. ඒ දේවල් හරි. නමුත් අපිට අර වනාන්තරේ නැවත ගොඩනගන්න බෑ. නිසා මේ විනාශ කරන වනාන්තර නැවත අපිට මේ විදිහටම ආයේ මොනම හේතුවක් නිසාවත් ගොඩනගන්න බෑ. ඒක තමයි මෙතන. ඒක නිසා අපි නැවත ගස් හිටෙව්වයි කියලා මේවා හිටපු කුඩා සතුන් නැවත හටගන්නේ නැහැ මේවයි. ඒ සිස්ටම් එකේ ගතික සමතුලිත පද්ධතිය හටගන්නේ නැහැ. ඒක නිසා වනාන්තර ලෝකේ ආරක්ෂා කළ යුතුයි, අපේ රටේත් ආරක්ෂා කළ යුතුයි. ඒවට හානි වෙනවා නම් ඒවට විරුද්ධව ක්‍රියා කිරීම අපි හැමෝගෙම වගකීමක්. ඒවට විරුද්ධ වීම. මොකද ඒවට විරුද්ධව ක්‍රියාත්මක වුණේ නැත්තම් මේ නැති වෙන්නේ අනාගත પરම්පරාවේ ධනෙ. අනාගත પરම්පරාවේ ධනෙ තමයි අපිට මේ නැති වෙන්නේ. ඒක අපේ ධනෙ නෙවෙයි අනාගත પરම්පරාවේ ධනෙ.
නිසා අනාගත පරම්පරාවට මුදල් නෙවෙයි ඉතුරු කරන්න ඕනේ. ස්වභාවික පරිසරය ඉතුරු කරලා තියන්න ඕනේ. ඒක තමයි වැදගත්. ඒතර මෙලෙස වනාන්තර ඉවත් කිරීම නිසා ඇතිවිය හැකි අහිතකර තත්ත්ව පහත සඳහන් වේ. ඔන්න. දුර්ලභ ශාක සහ සතුන් වඳ වී යයි. දුර්ලභයි කියන්නේ මොකක්ද? දැන් වනාන්තර විනාශ කරාම ඉස්සල්ලාම හානි වෙන්නේ දුර්ලභ ශාක. දුර්ලභයි කියන්නේ ඒ ශාක හෝ සතුන් වැඩිය නෑ. ඒ වනාන්තරෙත් එච්චරම ගොඩක් නෑ. වෙනත් වනාන්තරවලත් මහා ගොඩක් නෑ. ඒ જાතියේ ශාක ඒ જાතියේ සතුන්. ලෝකේ වෙනත් රටවල තියෙන වනාන්තරවලත් මහා ගොඩක් නෑ. කියන්නේ දුර්ලභයි කියන්නේ. ඊට පස්සේ ප්‍රශ්නේ ඇයි එහෙම මහා ගොඩක් නැත්තේ? නැත්තේ ඒගොල්ලෝ පරිසරයට අධිසංවේදී. පළවෙනි කාරණාව. ඒ නිසා සුළු පරිසර වෙනස් වීමක්වත් ඒගොල්ලන්ට දරා ගන්න අමාරුයි. එකක්. දෙක ඒගොල්ලන්ගේ ප්‍රජනන වේග අඩුයි. මොකද ප්‍රජනන වේග වැඩි වුණා නම් ඒගොල්ලෝ වේගයෙන් ප්‍රජනනය කළ ඊළඟ පරම්පරාවට ජනිතව බියලා එන දුර්ලභ වෙන්න විදියක් නැහැ නේ. මොකක් හරි හේතුවක් නිසා ඒගොල්ලන්ගේ ප්‍රජනන වේගත් අඩුයි. ඒතර ප්‍රජනන වේග අඩුයි, පරිසරයට අධිසංවේදී, සුළු පරිසර වෙනස් වීම දරා ගන්න අමාරුයි. ඒ නිසා ඒගොල්ලන්ට නිශ්චිතව ගැළපෙන පරිසරයක විතරමයි ඒගොල්ලන්ට ඉන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි දුර්ලභ. එතකොට අපි ඒ වනාන්තරය විනාශ කරුවොත් සමහරකට ඒ සත්වයා ගිහිල්ලා වෙන ඊට කිට්ටුව තියෙන වෙන කැලයකට ගිහිල්ලා ඉන්න හැදුවත් එයාට අර පරිසර තත්ත්ව නොලැබෙන්න පුළුවන්. ඒ නිසා එයාට මේකේ ඉන්න බෑ. අපි සත්තු විනාශ කරන්නේ නැහැ. අපි ගන්න ගස් ටික කපලා එලි කරගන්නවා ඊටම. ඒතර කාටට කියන්න පුළුවන් ඒ සත්තු ඉතින් ඉස්සරහා තියෙන කැලෑවට යයිද කියලා. යයි. හැබැයි අර දුර්ලභයි කියලා අපි කියන ශාකසා සතුන් අර අලුත් පරිසරය තුල ඒගොල්ලන්ට අවශ්‍ය තත්ත්ව නොමැති වෙන්න පුළුවන්. ඒ නිසා ඒගොල්ලෝ එකට ගියත් ටික දවසකින් මේ යන. ඒගොල්ලන්ගේ ප්‍රජනනයේ බිහිවෙන අලුත් පැටවුන්ට ඒ පරිසරය නොගැලපෙන්න පුළුවන්. අන්න ඒකයි වෙන්නේ. මුලින්ම නැති වෙන්නේ දුර්ලභ ශාකහා සතුන්. දුර්ලභ ශාකහා සතුන් වඳ වී යන. ජල උල්පත් සිඳී යන. වනාන්තර ආශ්‍රිත ප්‍රදේශවල තෙතමනේ වැඩි. මොකද උත්සේදනයෙන් ජලයේ වාෂ්ප වෙනවා ආය වර්ෂාව වැටෙනවා. අපි ජල චක්‍රය කතා කරා කලින් පරිච්ඡේදයේ. උත්සේදනයෙන් ජලයේ වාෂ්ප වෙනවා. මං කියවා වනාන්තර ප්‍රදේශවල උත්සේදනය හරි වේගවත්. ශාකපත් වලින් උත්සේදනයෙන් ජලයේ වාෂ්ප වෙනවා. වලාකුළු වැදෙනවා, ඝනීභවන වර්ෂාව වැටෙනවා. අනික තමයි මේ ප්‍රදේශවල පස වනාන්තරයේ ගස් වලින් සෙවණ වෙලා තියෙන්නේ. ඒ නිසා පසෙන් ජලයේ වාෂ්පීභවන ශීඝ්‍රතාවයත් අඩුයි. පසෙන් ජලයේ වාෂ්පීභවන ශීඝ්‍රතාවය නිසා භූගත ජලයේ රැඳිලා තියෙන ප්‍රමාණය වැඩි. අන්න භූගත ජලයේ රැඳෙනවයි කියන්නේ පොළොව යට ජලයේ තියෙනවයි කියන්නේ උල්පත් වලින් ජලය එන ප්‍රමාණය වැඩි. නිසා ජල උල්පත් රැකෙනවා වනාන්තර තියෙනවා. වනාන්තර විනාශ වුණා කියන්නේ පොළොව විවෘත වෙනවා. හොඳට සූර්යතාපය පතිටනවා. භූගත ජලයේ වාෂ්ප වෙලා වාෂ්පීභවණය වෙනවා. එතකොට භූගත ජලයේ අඩුවීම නිසා උල්පත් හිඳිලා යනවා. එහෙනම් ජල උල්පත් සිඳී යයි. පරිසර උෂ්ණත්වය ඉහළ යාමට හේතු වේ. පරිසර උෂ්ණත්වය ඉහළ යන්නේ ඇයි? වනාන්තර ඉවත් කරාම ශාක අඩු වෙනවා. ශාක තමයි වායුගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් ගන්නෙ. ඒතර වායුගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් ගන්න තියෙන ශාක ටික අඩු වෙනකොට වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ඉතුරු වෙනවා. ඒ ඉතුරු වෙන කාබන් ඩයොක්සයිඩ් සූර්යතාපය රඳවා ගන්නවා. මීතල කාබන් ඩයොක්සයිඩ් වායුවට පුළුවන් සූර්යතාපය රඳවා ගන්න. ඒතර වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් වැඩි කියන්නේ අපේ පෘථිවි තලයේ මත රැඳෙන සූර්යතාප ප්‍රමාණය වැඩි. සූර්යතාපය වැඩිපුර රැඳෙනවා කියන්නේ රත් වෙනවා පරිසරය. මිහිතලයේ උණුසුම් වෙනවා. එහෙනම් පරිසර උෂ්ණත්වය ඉහළ යාමට හේතු වෙනවා වනාන්තර විනාශ කිරීම. ජල චක්‍රයට බාධා ඇති වේ. ඒ උත්සේදනය වෙනවානේ ශාක තියෙනකොට. ඒවෙන් ඝනීභවන ආය වර්ෂාව වැටෙනවා. ආය ශාක මුල් වලින් ජලය උරා ගන්නවා පස්සේ උත්සේදනයේ වාෂ්ප වෙනවා. ජල චක්‍රය ක්‍රියාත්මක කරනවා. ශාක තියෙනවා නම් වනාන්තර තියෙනවා. වනාන්තර කපලා දැම්මම මෙතන උත්සේදනයේ ශීඝ්‍රතාවය අඩු වෙනවා. එතකොට අර ජල චක්‍රයේ උත්සේදන පාර්ට් එක නැති වෙනවා. අන ජල චක්‍රයට බාධා ඇති වෙනවා. පැහැදිලි? මේ වගේ හේතු වනාන්තර තව ඉතින් ගොඩාක් තියෙනවා වනාන්තර විනාශ කරාම වෙන දේවල්. මේ කිහිපයක්. මේ තියෙන්නේ ජල උල්පත් සිඳලා ගිහලා මසුන් මිය කියලා. දැන් මෙතන ජලය පිරිච්ච තැන. නමුත් වනාන්තර විනාශ කිරීම නිසා ඒ තිබිච්ච ජලය එතනට ආපු උල්පත් සිඳලා ගිහලා ඒක තිබු මාළු විනාශ වෙලා. දැන් මේ විදිහට. තව තියෙනවා මේ ස්වභාවික සුන්දරත්වය නැති වී යන. පරිසරයේ තියෙන ස්වභාවික සුන්දරත්වය නැති වෙනවා. දැන් අපි වනාන්තරයක් එලි කරලා එතන ලස්සන ග්‍රවුන්ඩ් එකක් හදලා මොනවා හැදුවත් අර වනාන්තරයේ තියෙන සුන්දරත්වය අපිට ගන්න බෑ.
ඒක නිසානේ මිනිස්සු වෙනම වනාන්තර බලන්න යන්නේ. දැන් අපි සිංහරාජ වනාන්තරේ බලන්න යනවනේ. ට්‍රිප් යනවනේ අපි මොනවද මේ අධ්‍යාපන චාරිකා යනවනේ. අපි යාල වනෝද්‍යානයේ බලන්න යනවනේ. නේද? සෆාරි ජීප්වල නැගලා අපි යනවනේ. ඇයි? දැන් යාලේ කියලා මොනවද අපි බලන්නේ? බලන්නේ අර ලස්සන සුන්දරත්වය. ඒ තියෙන වන ජීවි ලස්සන ශාක් සිංහරාජ කියලා අපි මොනවද බලන්නේ? සිංහරාජ කියලා බලන්නේ සිංහරාජ වනාන්තරයේ තියෙන සුන්දරත්වය. ඒ රස්සට දියැලි ගන්න නැති ශාක වැල් වර්ග වේවනේ තියෙන්නේ බලන්න. නේ? ලස්සන සත්ව විශේෂ. ඉතින් ඒ සුන්දරත්වය ගන්න බෑ වනාන්තර විනාශ කරා. එතන ලස්සන ගොඩනැගිල්ලක් හැදුවයි කියලා අර වනාන්තරයේ තියෙන සුන්දරත්වය එතනට එන්නේ නැහැ. පැහැදිලි? වන සතුන්ට වාසස්ථාන අහිමි වී. ඔව් අනිවාර්යයෙන්ම වනාන්තර විනාශ කරාම වන සතුන්ට ආරක්ෂාව නැති වෙනවා. දැන් අපේ රටේ තියෙන අලි මිනිස් ගැටුම. දැන් මේ අලි මිනිස් ගැටුමට හේතුව මොකක්ද? අලි මිනිස් ගැටුමට හේතුව තමයි අපේ රටේ තියෙන අර වනාන්තර ප්‍රමාණය එන්න අඩු වෙන නිසා. අලින්ට ජීවත් වෙන්න තියෙන ඉඩ නැති වෙලා තියෙනවා. නැත්තම් දැන් මීට කලින් මීට අවුරුදු 50කට 60කට කලින් ඔහොම ලොකු අලි මිනිස් ගැටුමක් තිබුණේ නැහැ නේ අපේ රටේ. ඒ කාලෙත් අලි හිටියානේ. මිනිස්සුත් හිටියා. හැබැයි මිනිස්සු අලින්ගේ වාසස්ථාන ආක්‍රමණය කළෙත් නැහැ. අලි මිනිස්සුන්ගේ වාසස්ථාන ලොකුවට අවිලා ආක්‍රමණය කළෙත් නැහැ. ඒ නිසා මේ ගැටුම හටගත්තේ නැහැ. දැන් එන්න වනාන්තර අඩු වෙනකොට මිනිස්සු අර සත්තුන්ට ඉන්න තියෙන වනාන්තරත් එලි කර තමන්ගේ භූමිය ගන්නවා. එතකොට දැන් සත්තුන්ට යන්න තැනක් නැහැ. අපි විශේෂිතව අලි ගැන කතා කරොත් අලින්ට යන්න තැනක් නැහැ. එතකොට ඒගොල්ලෝ යන්න තැනක් නැති නිසා තමන්ගේ බිම හොයාගෙන එනවා. බලන් ගියාම තමන්ගේ බිම හොයාගෙන එනවා කියන්නේ මිනිස්සුන්ගේ වාසස්ථාන වලට තමයි එන්නේ. මොකද අලියා මිනිස්සුන්ගේ වාසස්ථාන වලට එනවා නෙවෙයි මිනිස්සු අලියාගේ වාසස්ථානයට ගිහිල්ලා. ඇත්තම කතාව. හරි. හේන් ගොවිතැනට වෙනත් ගොවිතැන් වලට නිරන්තරයෙන් වනේ එලි කරනවා. එලි කර හදනවා. බලන් ගියාම ඒතර වනේ එලි කරලා තියෙන්නේ අලියා නෙවෙයි මිනිහානේ. මිනිහා වනේ එලි කරලා හේන් ගොවිතැනක් කරගන්නවා. හැමතැනම මේක නොවෙන්න පුළුවන් නම් තුඟක් තැන්වල. ඒතර මේ හේනේ තියෙන වගාව අලිය ඇවිල්ලා හානි කරනවා. ඒතර අලියා ඇත්තට හානියක් තමයි කරන්නේ. ඒක හරි. නමුත් මිනිහා තමයි අලියාගේ ඉඩම ගිහිල්ලා වගා කරන්නේ. එතරම් ප්‍රශ්නේ. ඒ නිසා සත්තුන්ට ඉන්න තියෙන ඉඩ ප්‍රමාණය අඩු වෙනකොට සත්තු එහෙම ඉන්න කැමති නැහැ. ඒගොල්ලෝ විසිරෙනවා. අනික සත්තුත් එහෙමයි. අනිනව සතුන්ට වාසස්ථාන අහිමි වීම වනාන්තර විනාශ වීමේ ප්‍රතිඵලය. ඒතකොට සත්තු ජනාවාස කරා එන්න ගන්නවා. ඒතකොට සත්තු සහ මිනිස්සු අතර ගැටුම් ඇති වෙනවා. මිනිස්සුන්ටත් හානි වෙනවා. සත්තුන්ටත් හානි වෙනවා ඒකේ. මිනිස්සුන්ගේ වගාවන්ට හානි වෙලා මිනිස්සුන්ට ආර්ථික අපහසුතාව ඇති වෙනවා. මිනිස්සුන්ගේ ජීවිත හානි වෙනවා විශාල වශයෙන්. ඒ නිසා මිනිස්සු නැවත සත්තුන්ට උගුල්ලට ඕනවා. සත්තු මේ යනවා. මිනිස්සු සත්තු දෙගොල්ලෝම විනාශ වෙනවා. අන්න බලන්න වනාන්තර විනාශයෙන් වෙන දේ. ඖෂධ ශාක හිඟ වේ. අපේ රටේ විශේෂයෙන්ම කඳුකර වනාන්තරවල සහ වියලි මිශ්‍ර සදාහරිත වනාන්තරවල ඒ කියන්නේ ඔය වියලි කලාපයේ තියෙන වනාන්තරවල ඉතා වටිනා ඖෂධීය ශාක තියෙනවා. ඒවා සමහරක් වෙලාවට අපි තාම හඳුනගෙනත් නැහැ. සමහර ශාක තියෙන අපේ දේශීය වෙදකම එහෙම ඒවා සඳහන් වෙනවා. සමහර ශාක වල තියෙන ඖෂධීය වටිනාකම අපි විද්‍යානුකූලව තාම හදාarලත් නැහැ. සමහරක් වෙලාවට ඒවා අපේ රටේ ඔය කියන වනාන්තරවල විතරක්ම වෙන්න පුළුවන් තියෙන්නේ. අපේ රටේ ඔය කියන වනාන්තරවල විතරක්ම වෙන්න පුළුවන් මුළු ලෝකෙම තියෙන්නේ සමහරක් වෙලාවට. ඒතර අපි මේ වනාන්තර විනාශ කිරීම තුළින් ඒ ඖෂධීය ශාක නැත්තටම නැති වෙලා යනවා අපිට විතර නෙමෙයි මුළු ලෝකෙටම. හරි. ඉතින් ඒක මොකද අපි අපේ රටේ වනාන්තරවල තියෙන හැම ශාකයක් පිළිබඳවම මේ ඒවයි තියෙන ඖෂධීය වටිනාකම් පිළිබඳ නිවැරදි අධ්‍යයනයක් කරලා නැහැ. හැම එකම පිළිබඳ. ඒක නිසා සමහරක් වෙලාවට මේ වර්තමානයේ තියෙන බරපතල රෝගවලට ඖෂධ හදන්න වැදගත් වෙන ඖෂධීය සංඝටක අපේ රටේ වනාන්තරවල තියෙන ওই දුර්ලභ ශාකවල තියෙන්න පුළුවන්. ඒතර අපි මේ වනාන්තර වේලසනින් නැති කරගත්තොත් අපේ රටට පමණ නෙමෙයි ලෝකයටම සමහරක් වෙලාවට ඖෂධ නිෂ්පාදනය කරන්න ඕන වැදගත් ඖෂධීය සංඝටක නැති වෙලා යන්නට පුළුවන්. ඒක නිසායි අපි කියන්නේ හැම වෙලාවෙම අපේ රටේ තියෙන හැම වනාන්තර අපේ රටේ තියෙනවා වියලි මිශ්‍ර සදාහරිත කඳුකර වනාන්තර නිවර්තන වැසි වනාන්තර අපේ රට
හොඳ ජෛව විවිධත්වයක් වගේම හොඳ භූගෝලීය විවිධත්වයක් තියෙන රටක්. කියන්නේ හැම භූගෝලීය නැත්නම් හැම පරිසර තත්වයක්ම අපේ රටේ තියෙනවා. ඒක නිසා හරි ලස්සන රටක්. අපි මේ විවිධත්වය රැකගෙන අපේ පරිසර පද්ධති රැක ගන්න උත්සාහ කරන්න ඕනේ. ජෛව විවිධත්වේ නැති වේ. ජෛව විවිධත්වය කියන්නේ ඒකීය වර්ගඵලයක ජීවත් වෙන එකිනෙකට වෙනස් ජීවි විශේෂ සංඛ්‍යාවක්. ඒකීය වර්ගඵලයක් තුළ ජීවත් වන එකිනෙකට වෙනස් ජීවි විශේෂ සංඛ්‍යාවක්. ජෛව විවිධත්වය. දැන් සිංහරාජ වනාන්තරය වගේ තැනක ජෛව විවිධත්වය ඉතා ඉහළයි. අපි කියන්නේ බයෝ ඩයිවර්සිටි හොට්ස්පොට් කියලා. ඒ කියන්නේ ජෛව විවිධත්ව උණුසුම් කලාපයක්. අධික ජෛව විවිධත්වයක් තියෙනවා. ඒ වගේම ජෛව විවිධත්වයට තර්ජනයත් ගොඩක් වැඩි එතන. ඒකයි උණුසුම් කලාපයක් කියලා කියන්නේ වැඩිපුරම. ජෛව විවිධත්වය ඉහළයි. හැබැයි ඉහළ ජෛව විවිධත්වයට හානියක් නැත්තම් ඒත් කමක් නැහැ. හානිත් වැඩි. තර්ජනයත් වැඩි විනාශ වෙන්න තියෙන. එතකොට ඒ කියන්නේ සිංහරාජ වනාන්තරයේ ඒකීය වර්ගඵලයක් ගත්තොත් එකිනෙක වෙනත් ශාඛා සත්ත්ව විශේෂ අතිවිශාල ප්‍රමාණයක. දැන් අපි ගත්තොත් කුඹුරක් වගේ එකක්. දැන් කුඹුරක සිංහරාජ වනාන්තරයට වඩා ළඟින් ගොයම් ගස් තියෙනවා. නමුත් එකම විශේෂයේ ශාඛා විවිධත්වයක් නැහැ. ජෛව විවිධත්වය කියන්නේම එක ළඟ ගස් ගොඩක් තියෙනවා එක ළඟ සතුන් ගොඩක් ඉන්න එක නෙවෙයි. එක කුඩා ප්‍රදේශයක එකිනෙකට වෙනස් ජීවීන් උණුණක අන්තර්ක්‍රියා කරමින් එකිනෙකට වෙනස් ජීවීන් කොච්චර ඉන්නවද? අන්න ඒක ඉහළ නම් ඒකට කියනවා ජෛව විවිධත්වය. ඒක තියෙන ස්වභාවික පරිසරයක විතරයි. ස්වභාවික පරිසර විතර. සාමාන්‍යයෙන් ඉහළම ජෛව විවිධත්වයේ තියෙන්නේ කොරල් පරිසර පද්ධතිය. තමයි ලොකුම වැඩිම ජෛව විවිධත්වයේ තියෙන්නේ. ඉතින් කොරල් පරිසර පද්ධතියත් අපේ රටේ තියෙනවා. හැබැයි ඒවටත් හානි වෙමින් පවතිනවා වර්තමානයේ විවිධ හේතු නිසා. පැහැදිලි? කාලගුණික රටාවලට බලපෑම් ඇතිවීම. වනාන්තර විනාශ කරාම 아무තෙන් කියන්න දෙයක් නැහැ. වර්ෂාව අඩු වෙනවා. කාලගුණික රටා වෙනස් වෙනවා. හොඳ වනාන්තර වැස්මක් තියෙනවා නම් හරියාකාර වර්ෂාපතනය ලැබෙනවා. වහින කාලයට වහිනවා, පායන කාලයට පායනවා ඒව වෙනවා. නමුත් වනාන්තර වැස්ම අඩු වෙනකොට වියලි දේශගුණික තත්ත්ව වැඩි වෙනවා. වහින ප්‍රමාණය අඩු වෙනවා. දැන් අපේ රටේ සමහර කලකට පහුගිය වසර කිහිපය තුලම අපේක්ෂිත වර්ෂාව ලැබුණ නැති අවස්ථා තියෙනවා. ඒකට එක හේතුවක්, තවත් හේතු ගොඩක් බලපානවා. එක හේතුවක් තමයි වනාන්තර ප්‍රමාණය සාපේක්ෂව අඩු වීම. ඒ නිසා කාලගුණික රටා වෙනස් වීමටත් මේ වනාන්තර විනාශ වීම බලපාන. පැහැදිලි? ඊළඟට තවත් එක හේතුවක් මේ පරිසර පද්ධති බිඳ වැටීමේ එකක් ජනගහනය වර්ධනය වීම. ඒක තමයි මූලිකම හේතුව. දෙවෙනි එක තමයි වනාන්තර විනාශ කිරීම. තුන්වෙනි එක තමයි වාරි කෘෂි කර්මාන්තය. ඒක කොහොමද මිනිසානික වාරි කෘෂි කර්මාන්තය ගන්න වෙනසක්තු කරන්නේ නැහනේ. ඒක කොහොමද සර් මේ පරිසර සමතුලිතතාවය බිඳ වැටෙන්නේ? බලපානවා. අපි හිතුවේ නැති වුණා. වාරි කෘෂි කර්මාන්තය පරිසර පද්ධති වලට තර්ජනයක්. දැන් බැලුවට කෘෂි කර්මාන්තය හොඳ එකක් නේ සර්. අපි ඒකේ ගස් වවනවා නේ සර්. ඒක එහෙම වුණාට ඒක පරිසර සමතුලිතතාවයට යම් බලපෑමක් ඇති කරනවා. මොකද මේ වාරි කෘෂි කර්මාන්තය කියන්නේ? කියන්නේ වාරි කෘෂි කර්මාන්තය කියන්නේ මිනිසා ස්වභාවික ජල ප්‍රභව කෘත්‍රිමව පාලනය කරමින් කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය ජලය සම්පාදනය කරන එක. කියනවා වාරි කෘෂි කර්මාන්තය. ස්වභාවික ජල ප්‍රභව මිනිසා කෘත්‍රිම ලෙස පාලනය කරමින් තමන්ට අවශ්‍ය කෘෂි කාර්මික බිම් වලට ජලය සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ වාරි කෘෂි කර්මාන්තය. ජල මූලාශ්‍ර කෘත්‍රිම ලෙස පාලනය කර වගාවට ජලය සම්පාදනය කිරීම වාරි කෘෂි කර්මාන්තය සිදු කරයි. නිදසුනක් ලෙස මහවැලි ගඟ උතුරට හරවා ජලය ලබා දී කෙත් අස්වද්දා ඇත. මහවැලි ව්‍යාපාරය වාරි කෘෂි කර්මාන්තය. මහවැලි ගඟ සහ අනිකුත් ඒ ජලාශ ගංගාවල හරහා වේලි බැඳලා ජලාශ හදලා ඒවයින් වතුර හරවලා ඒවෙන් විදුලි බලය පළමුව නිෂ්පාදනය කළා. දෙවනුව ඒවා වගා බිම් වලට ජලය සම්පාදනය කරන්න භාවිතා කිරීම වාරි කෘෂි කර්මාන්තය. දැන් මේකෙදි කරන කාර්යය තමයි අමුණු බැඳීම. අමුණු බැඳීම. ඇලවේලි ඉදි කිරීම. වේල්ල හදනවා ජලාශයට ඇලවේලි ඉදි කිරීම අමුණු බැඳීම. හරි මේ තියෙන කෙත්යාගට ජලය සම්පාදනය කරන ස්ථානය. දැන් වාරි කෘෂි කර්මාන්තයේ යහපත් ලක්ෂණ හොඳ ඒවා තියෙනවනේ. මේක හොඳ නැත්නම් අපි කරන්නේ නැහැනේ. හොඳ ලක්ෂණ තමයි මුඩුබිම් අස්වැද්දීම මගින් වැඩි වන ජනගහනයට තම ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වීම.
හරි. මුඩු බිම් ඒ කියන්නේ වතුර නැතුව වගා කරන්න බැරි වෙච්ච මුඩු වෙච්ච බිම් වලට ජලයේ සපයලා ඒවා වගා බිම් බවට පත් කිරීම. මුඩු බිම් අස්වද්ද එමගින් වැඩි වෙන ජනගහනයට තම ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වීම. ඔව් එතකොට මුඩු බිම් අස්වද්දලා ජලයේ සපයලා අලුත් කෘෂිකාර්මික බිම් බවට ඒවා පත් කරලා ඒවෙන් අස්වැන්න අරගෙන අර වැඩි වෙන ජනගහනයට අවශ්‍ය ආහාර සම්පාදනය කිරීම මේ වාරික කෘෂි කර්මාන්තයේ එක හොඳ ලක්ෂණයක්. ඊළඟට විශාල පිරිසකගේ පානීය සහ අනිකුත් ජල අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වීම. ජල සම්පාදනයේ දුර්වල ප්‍රදේශයකට වාරික කෘෂි කර්මාන්තය හරහා ජලය සපයනකොට එකෙන් කෘෂි කර්මාන්තය කරනවා වගේ මේ ප්‍රදේශවල ඉන්න ජනතාවට පානීය ජල අවශ්‍යතාවය සම්පූර්ණ වෙනවා. බොන්න වතුර ටික ලැබෙනවා. ඒ වගේම ඒගොල්ලන්ට වෙනත් කටයුතු සඳහා අවශ්‍ය කරන ඒ සෝද එවුම් පියුම් පිරිසුදු කර ගැනීම ආදී කටයුතු සඳහා අවශ්‍ය කරන ජලය ලැබෙනවා. ඒකත් ඒ ප්‍රදේශවල ඉන්න ජනතාවගේ පැත්තෙන් ගත්තම වාසියක්. ජනතාවගේ පැත්තෙන් ගත්තම ඒක වාසියක්. ඒතර මේ දෙකම මිනිසාට තමයි වාසි. හැබැයි බලන්නකෝ දැන් වාරික කෘෂි කර්මාන්තයේ අවාසි අයහපත් ලක්ෂණ වාරික කෘෂි කර්මාන්තේ. ජල සම්පාදිත බිම්වල භූගත ජල මට්ටම ඉහළ යෑම. භූගත ජල මට්ටම ඉහළ යෑම. භූගත ජල මට්ටම ඕනට වඩා වැඩි වෙන එකත් නරකයි. දැන් මේක නිසා සමහර ප්‍රදේශවල භූගත ජල මට්ටම අඩු වෙන්නත් පුළුවන්. සමහර ප්‍රදේශවල වැඩි වෙන්නත් පුළුවන්. ඒ අඩුවීම හෝ වැඩිවීම දෙකම බයන්න. ඒ කියන්නේ ඒ ස්වභාවිකව පරිසරයේ භූගත ජල මට්ටම තියෙන්න ඕනි ප්‍රමාණය තමයි තියෙන්නේ. හැබැයි දැන් මෙහෙම වාරික කෘෂි කර්මාන්තය මුළු බිම් වලට ජලය සම්පාදනය කරන ඒවයි ජල මට්ටම ඉහළ යනවා. ඒක ගැටලු ඇති කරන්න පුළුවන්. පසේ සමතුලිතතාවයට හානි වෙන්න පුළුවන් ඒකේ. පසේ සමතුලිතතාවයට ඒ ප්‍රදේශවල. ඇතැම් ප්‍රදේශවල භූගත ජල මට්ටම අඩු වෙන්න පුළුවන්. ඒතකොට උල්පත් සිඳී යන්න පුළුවන්. භූස්තර ගිලා බැසීමක් සිදුවීම. විශාල ඇලවේලි හදනකොට. දැන් විශාල ජලාශය ඉති කරනවානේ මේ වාරික කෘෂි කර්මාන්තයේ විශාල ජලාශය. ඒතර ඒවයේ විශාල ප්‍රමාණයක් ජලය රඳවනකොට ඒකෙන් ඇති වන තෙරපීම නිසා භූගත පාෂාණ ස්තර ගිලා බැසීමක් ලක්. හරි. ඇතැම් අහිතකර වාරි ව්‍යාපෘති නිසා ලිං සිඳී යෑම පොළව ගිලා බැසීම වැනි අහිතකර ප්‍රතිඵල ඇතිවීම. දැන් සමහරක් අපේ රටේ ක්‍රියාත්මක කරපු ඒ අහිතකර වාරි ජල ව්‍යාපෘති නිසා සමහර ප්‍රදේශවල ලිං හිඳිලා ගියා. ස්වභාවික ජල ප්‍රභව හිඳිලා ගියා ඔක්කොම. මොකද සමහරකලට භූගත උමම් හාරලා උමන් ඔස්සේ ජලය ගෙන යන්න උත්සාහ කරද්දී විශාල හැරීම් නිසා භූගත ජලය හිඳිලා ගියා ඒ ප්‍රදේශ. ඊළඟට මේවා මේ විදිහට පොළොව යටින් විශාල වශයෙන් ගැඹුරට හරගෙන ඉදිරියට අරන් යනකොට සමහර වෙලාවට පොළොව යට තියෙන පාෂාණ ස්තර ගිලා බැසීමක් වෙලා භූකම්පන ඇති වෙන්නත් පුළුවන්. ඒක නිසා නායෑම් සිදුවීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා අපිට අපේ පරිසරය වෙනස් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාව ඉක්මවා අපිට අපේ පරිසරය වෙනස් කරන්න බෑ. මොකද අපි හැම වෙලාවෙම තේරුම් ගන්න ඕනේ අපිට වඩා ස්වභාවික පරිසරයේ උඩින් ඉන්නේ කියලා. ඒ නිසා අපිට ඕන විදියට හැමදේම පරිසරය වෙනස් කරන්න බෑ. අනික තමයි ලෝකේ වෙනත් රටක් කරන හැම දෙයක්ම අපිට කරන්නත් බෑ. ලෝකේ වෙනත් රටක් මේක කරා ඒ නිසා අපිටත් කරන්න පුළුවන් කියලා අපිට එහෙම කරන්න බෑ. අපේ රටට ආවේනික භූමි ප්‍රමාණයක් තියෙන අපේ රටේ ආවේනික භූගෝලීය ලක්ෂණ තියෙන රටක් අපි. ලෝකේ වෙනත් රටක් යම් දෙයක් කෙරුවම ඒක අපේ රටෙත් ගෙනල්ලා කරන්න යනකොට අපි එක වතාවක් නෙමෙයි 100 වතාවක් නෙමෙයි 1000 වතාවක් හිතනකොට මේක ගැලපෙනවද? මේක අපේ රටට ගැලපෙනවද? එහෙම නොවුනොත් වෙන්නේ අපි විශාල පාරිසරික හානියක් අපේ රටට කරන එක. ඒතර ඒක අපිට ඕනේ තරම් අපිට ඒවට උදාහරණ තියෙනවා අපේ රටේ වෙනත් ලෝකේ රටක් කරපු එකක් එහෙමම ගෙනල්ලා මේකෙත් කරන්න යනවා. හරි. ඒතර ඒක නිසා අපේ රටේ විශාල වශයෙන් පරිසර හානියට ලක් වෙච්ච අවස්ථා ඕනේ තරම් තියෙනවා. පැහැදිලි? ඒකයි මේ කියන්නේ ඇත්තම අහිතකර වාරි ව්‍යාපෘති නිසා ලින් සිඳී යෑම, පොළොව ගිලා බැසීම වැනි අහිතකර ප්‍රතිඵල නායෑමුත් වෙනවා. පානීය ජලයේ ලවණතාවය අධික වීම, කඨිනත්වයේ වැඩි වීම. ඔව් ඒ කියන්නේ විශේෂ කෘෂිකාර්මික බිම්මහරා මේ විදිහට ජලය යනකොට ඒවට එකතු කරන යම් සංඝටක නිසා පානීය ජලයේ ලවණතාවය වැඩි වෙනවා. ලවණ වැඩි වුණාම පානීය ජලය බොන්න බෑ. කිවුල් ගතිය කියලා අපි කියන්නේ සාමාන්‍ය විවාහ. කිවුල වැඩි. කිවුල වැඩි වුණාම
බොන්න බැරි වෙනවා. ඒකට කියනවා පොදුවේ විද්‍යාවේ කියනවා ජලයේ කටිනත්වය. ජලයේ කැල්සියම් සහ මැග්නීසියම් අයන ප්‍රමාණය වැඩි වීම. ජලයේ කටිනත්වය. කටින ජලයේ බොන්න බෑ උගුරට අමාරුයි. කටින ජලයේ රෙදි හොදන්න බෑ සබන් වල පෙන නගින්නේ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒක නිසා අපි හැම වෙලාවකම මේ පුළුවන් තරම් වාරි කෘෂි කර්මාන්තේ පරිසර හිතකාමී විදියට කරන්න උත්සාහ කරනවා. අපිට කරන්න වෙනවා වාරි කෘෂි කර්මාන්තේ නොකර බෑ. නමුත් එය අපේ රටට ගැළපෙන අපේ රටේ තියෙන මේ කුඩා ඉඩට ගැළපෙන අපේ රටේ ස්වභාවික පරිසරයට හානිය අවම වන ආකාරයට කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒ සඳහා අපි හොඳ සැලසුම් සකස් කරන්න. සමහරක් වෙලාවට ඒ සැලසුම් සකස් කරන්න පුළුවන් වෙන්නේ අපේ ඉංජිනේරුවන්ටම තමයි. සමහරක් වෙලාවට පිට රටක ඉංජිනේරුවෙක් මෙහෙ ගෙනල්ලා මේක කරන්න හැදුවට ඔහු ඉගෙනගෙන තියෙන්නේ ඔහුගේ රටේට ගැලපෙන ක්‍රම. නමුත් ඒක අපේ රටට නොගැලපෙන්න පුළුවන්. ඒ නිසා අපේ වාරි තාක්ෂණය අපේ වාරි කර්මාන්තේ වාරි කෘෂි කර්මාන්තයට අවශ්‍ය සැලසුම් සකස් කිරීම අපේ රටේ දේශීය ඉංජිනේරුවන් අතින් සිද්ධ වෙන්න ඕනේ. ඒතර ඔවුන් දන්නවා. ඔවුන් අතරත් එය පිළිබඳ මනා වැටහීමක් තියෙන අය අතින් වෙන්න ඕනේ. ඒතර ඔවුන් දන්නවා අපේ රටේ පරිසරයේ ස්වභාවය වෙන්න පුළුවන් දේවල් ඒවා ඔක්කොම අධ්‍යයනය කළා තමයි වාරි කෘෂි කර්මාන්තය කරන්නේ. ඒතර වාරි කෘෂි කර්මාන්තයත් යම් පමණකට මිනිස් ක්‍රියාකාරකමක් පරිසරයට බලපෑම් ඇති කරන. ජෛව ගෝලයේ සමතුලිතතාවයට හානි වෙන්න පුළුවන් යම් එක කාරණයක් තමයි වාරි කෘෂි කර්මාන්තය. හොඳයි එහෙනම් ඔන්න අපි වාරි කෘෂි කර්මාන්තයත් කතා කරා. හරි. ඉතින් අපි මේ පරිසරය කෙරෙහි නැත්නම් පරිසර සමතුලිතතාවය බිඳ වැටීම කෙරෙහි බලපාන මිනිස් ක්‍රියාකාරකම් ගැන කතා කරේ. ජනගහන වර්ධනය ඊට පස්සේ වාරි කෘෂි කර්මාන්තය වගේ දේවල් අපි කතා කරුවා. එතකොට මේ දේවල් වලින් අපි ගත්ත දැනුම තවත් තියෙනවා ඉස්සරහට. කාර්මීකරණය, නාගරීකරණය. හරි. මේ ආදී වශයෙන් සුපෝෂණය මේ වගේ දේවල් ගැන අපි ඉදිරියේදී තවත් කරුණු කතා කරනවා. මොකද මේ පාඩම හරිම වැදගත්. අපි මේ ඔක්කොම ඉගෙන ගත්තත් අපි අතින් කොහොමද පරිසරයට හානි වෙන්නේ? මිනිසාගේ අතින් කොහොමද පරිසරයට හානි වෙන්නේ කියලා අපි දැනගත්තොත් විතරයි අපිට පරිසර හානිය වළක්ව ගන්න පුළුවන්. ඒ පරිසර හානිය වළක්ව ගන්න පුළුවන් වෙන්නේ දැනගෙන හිටියොත්. වෙන හානි වෙන බව දන්නේ නැතුව අපිට වළක්වන්න බෑ. ඒ නිසා තමයි අපි මේ අනාගත පරම්පරාවට කියලා දෙන්නේ. මෙන්න මේ විදිහට තමයි පරිසරයට හානි වෙන්න පුළුවන් කියලා. ඉතින් මේක විද්‍යානුකූලව කියලා දෙන්න වෙනවා. මොකද විද්‍යානුකූලව ගැටලුවක් තමයි මෙතන තියෙන්නේ. ඒක නිසා විද්‍යානුකූලව මේක කියලා දුන්නම අනාගතේ අපි කරන හැම ක්‍රියාකාරකමකදීම අපිට පුළුවන් පරිසරය ගැන හිතලා අංක 1ට හැම දෙයකදීම අංක 1ට එන්න ඕනේ මුදල, ලාභය, ආර්ථිකය, Tamanට තියෙන වාසිය මේ මොකක්වත් නෙමෙයි. අංක 1ට අපි හිතන්න ඕනේ පරිසරය. පරිසරයට හානි වෙනවද නැද්ද කියලා හිතලා තමයි අනික් සියලු තීරණ ගන්න ඕනේ. පරිසරයට හානි වෙනවා නම් අපි කිසිම වෙලාවක එවැනි තීන්දුවකට තීරණයකට නොයන්න ඕනේ. ඒක තමයි වැදගත්. ඉතින් ඒ සඳහා තමයි අපි මේ දේවල් ඔබ වහන්සේලාට මේ දරුවන්ට කියලා දෙන්නේ. හොඳයි එහෙමනම් තවදුරටත් මේ මිනිස් ක්‍රියාකාරකම් පරිසර පද්ධති කෙරෙහි අහිතකර ආකාරයට බලපාන ආකාරය ගැන අපි අපේ ඉදිරි පරිච්ඡේදයේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි එහෙමනම් ඉදිරි පරිච්ඡේදයේදී නැවත පරිසර සමතුලිතතාවයේ බිඳ වැටීම කෙරෙහි මිනිස් ක්‍රියාකාරකම් සාකච්ඡා කිරීමේ බලාපොරොත්තු ඇතිව අපි මේ පරිච්ඡේදයෙන් සමුගන්නවා. සියලු දෙනාට තෙරුවන් සරණයි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා, ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩී.පී. පිරිවෙන් අධ්‍යාපනය.